හරිද පුතාලා? හරි. කැමරාව ඔන් කරන්න හැම දරුවෙක්ම. පද්ධතිය ඔක්කොම විම දරුවෝ කැමරාව ඔන් කරා. හරි. තව ඉන්නවා කැමරාව ඔන් කරපු දරුවෝ. හැමෝම කැමරාව ඔන් කරා. හරි. හැමෝම මේ අද විනාඩි නෙමෙයි පැයක් ප්‍රමාදයේ අපි පන්ති මේ පටන් ගන්නෙ. මගේ පෞද්ගලික කාරණාවක් නිසා මම ඒක අර පුතාලා බලාගෙන ඉන්නවනේ. ඒ නිසා තමයි ලොග් වෙලා මීටින් එකේ එහෙම තියෙද්දි කිව්වේ අන්තර්ජාලය තුල ඉන්න එපා 5:00ට ලොග් වෙන්න කියලා. නැත්තම් ඩේටා අපරාධනේ. හරි. ඒ කියන්නේ දැනුවත් වෙන්න නැති පද්ධතිය හතරෙම දරුවෝ ඔක්කොටම මැසේජ් එක ෂෙයා කරලා තිබුණේ. නෝටිස් එක. මේ විශේෂම කියන්න තියෙන අංක එක කාරණය විභාගේ තියෙනව මතකයිද? විභාගේ තියෙන දැනුවත්ද හැමෝම? දන්නවද විභාගයක් තියෙනවා කියලා? දන්නේ නැති අය ඉන්නවද? හරි. කවද්ද විභාගේ තියෙන්නේ? විභාගේ තියෙන්නේ මේන බ්‍රහස්පතින්දා. හෙට අඟහරුවාදා අනිද්දා බදාද බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා උදේ එක්සෑම් ඔන් කරන උදේ 8 වෙනකොට. අද රෑම එක්සෑම් එක ප්‍රෝග්‍රෑම් කළේ ටික හදලා තියෙනවා. හෙට උදේ ඉඳන් බලන්න පුළුවන් පද්ධතිය තුල එක්සෑම් එක තියෙයි. බ්‍රහස්පතින්දා උදේට ඔන් වෙන්නේ. එතකොට මොන පාඩම් දෙකද පාඩම් කරන්න ඕනේ? ඊයේත් මතක් කරා අදත් මතක් කරන්නේ මේ සූදානම් වෙන්න 4 වෙනි පාඩම සහ 5 වෙනි පාඩම. 4 චලිතය පිළිබඳ නිව්ටන් නියම, 5 ඝර්ෂණය කියන පාඩම් දෙකම ෆිසික්ස් පාඩම් දෙකක්, භෞතික විද්‍යා පාඩම් දෙකක්. මේ දෙකම අපි කතා කරලා ඉවර කරා. මේ දෙක ඇසුරින් තමයි ප්‍රශ්න ගොඩනගලා තියෙන්නේ. ගණන් හදන්න තියෙනවා. ගම්මිතාවෙන් ගණන් හැදුවේ නේද අපි? ගම්මිතාවේ සමාන ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. මතකද F සමාන ma කින් ගණන් හැදුව නේද? F සමාන ma නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් ආපු සමීකරණේ ඔය ගණන් හදන්න තියෙනවා. හරිද? ගණන් හදන්න තියෙනවා, තියරි තියෙනවා, නිව්ටන් නියමය ගැන තියෙනවා, නිව්ටන් නියම ටික ගැන තියෙනවා. ගොඩාක් තියෙනවා. ඝර්ෂණය ගැන අහනවා. හරි? ඒක නිසා ඒක හොඳට පාඩම් කරන්න. මේ දවස් ටික හොඳට පාඩම් කරලා ඒකට සූදානම් වෙන්න. හරි එහෙනම් එක්සෑම් එක ආයෙත් මතක් කරන් දෙයක් නෑ. මේ බ්‍රහස්පති උදේ සුබ ප්‍රාර්ථනා කරන පුතාලට ලකුණු ඉහළම ලකුණු ගන්න, ලකුණු 100ම ගන්න ශක්තිය හා ධෛර්යය ලැබෙන්න කියලා. වාසනාව ලැබෙන්න කියලා. නේද පුතේ? හරි. එහෙනම් කවුරුත් නැගිටින්නකෝ ආයිබෝන් කියන්න. එක සැරේට ආයිබෝන් කියමු. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. හරි. 1යි 2යි 3යි. හරි. ආයිබෝන් පුතේ. හරි වාඩින් කවුරු? ඉතින් මේ අපි අලුත් පාඩමක් පටන් අරන් තියෙන්නේ 13 වෙනි පාඩම. ඒ පාඩම ගිය සතියේ විශ්වයේ ඇතිවීම, පෘථුවිය හට ගැනීම, පෘථුවිය මත පළමු ජීවියා හට ගැනීම, මේ දේවල් ඔක්කොම කතන්දරයක් වගේ කිව්වා. දැන් කෙලින්ම අද අපි පාඩමේ කොටස් වලටම බහිමු. දැන් පොඩි අදහසක් තියෙන පාඩමේ කොහොමද ජීවය මුලින් ඇති වුනේ? ජලය තුල කොහොමද පළවෙනි ජීවියා හටගත්තේ? කොහොමද පරිණාමයට ලක් වුනේ කියලා පොඩි අදහසක් තියෙනවා. මේ සතියේ ලස්සන වීඩියෝ එකක් පිටලා නවත්ත කතා ටිකක් කිව්වා මෙහෙමයි ඈත අතීතේ වෙලා තියෙන්නේ. අපේ පාඩම ජෛව ලෝකය. ජීවීන් ගැන තමයි කතා කරන් තියෙන්නේ. ජීවීන්ගේ වර්ගීකරණයන් ගැන කතා කරන් තියෙන්නේ. ඒ අර්ථයේ සතුන්ගේ වර්ගීකරණය වෙනම කතා කරනවා. ශාකවල වර්ගීකරණය වෙනම කතා කරනවා. මේ පාඩම අවසන් වෙනකොට සතුන් පිළිබඳ විශාල දැනුමක් පුතාට ලැබෙනවා. ශුද්‍ර ජීවීන් ඇතුළුව. ශාක පිළිබඳ විශාල දැනුමක් ලැබෙනවා. සියලුම ශාඛා සම්බන්ධව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඊළඟ කාරණේ තමයි අද උදෑසන කාලේ ආයමත්. අද උදෑසන කාලේ තිබුණ කාලසටහන හදන මීටින් එක අර කලින් මීටින් එකට එන්න බැරි වෙච්ච දරුවෝ. අද උදේ ආපු අය කොබලන්? අද උදේ මීටින් එකට ආපු දරුවෝ ඉන්නවද? ගිය සතියේට උඩින් සතියේ අපේ සිකුරාදා උදේ කාලසටහන හැදුවා. ඊට ඒකට එන්න බැරි වෙච්ච දරුවන්ට අද අවස්ථාව දෙන්න මොකද අද ඇපෙක්ස් එකේ දරුවෝ තමයි සම්බන්ධ වුනේ.
විශේෂයෙන්ම යාළුවා තමයි මීටින් එක හදලා තිබුණේ. නමුත් ඒකේ අවස්ථාවක් දුන්නා දරුවන්ට එන්න බැරි වෙච්ච දරුවෝ. ඒතකොට අදත් උදේ 5:00 7:00 නෙමෙයි අදත් 8:00 විතර වගේ වුණා. පැය 3ක් ගියා කාලසටහන හදලා ඉවරනවා. හරි එතකොට මේ එන සතියේ ඔක්කොම එකතු කළා. එක්ස්ප්ලෝර් එකේ දරුවෝ අලුත් වෙබ් අඩවි දෙකේ දරුවෝයි ඇපෙක්ස් එකේ දරුවෝ ඔක්කොම ටික එකතු කළා. ඔන්ලයින් දරුවෝ ෆිසිකල් දරුවෝ ඔක්කොම ටික එකතු කළා. විශේෂිත වැඩසටහනක් කරනවා. ඒ තමයි කෙටි සටහන් සෑදීම. ෂෝට් නෝට් සෑදීම, කෙටි සටහන් සෑදීම. පාඩම් කළ ඉවරනම් කොහොමද ඒ පාඩමට අදාළව කෙටි සටහන ෂෝට් නෝට් එක නිර්මාණය කරන්න කියලා පුතාට අවබෝධය සමහර දරුවෝ දන්නවා. සමහර දරුවන්ට නමුත් තේරෙන්නේ නැහැ කෙටි සටහන් හදන විදිහ. සමහර දරුවන්ගේ කෙටි සටහනක් හදපු එක කිල්ලුවට පස්සේ ඒ දරුවෝ දෙනවා ওই පන්තිදී මම බලලා තියෙනවා මේ එකේ ගොඩක් වෙලාට කෙටි සටහන කියලා දරුවෝ හදන්නේ මේ පාඩමේ තියෙන සම්පූර්ණ නෝට් එක තාම චූටි අකුරේ පුළුවන් තරම් චූටි අකුරේ ඔක්කොම ටික ලියනවා. අර CR කොළ 20ක වගේ තියෙන නෝට් එක A4 කොළ 5කට වගේ ගන්න. චූටි ලියනවා. ඒක නෙමෙයි ෂෝට් නෝට් එක. ඒතකොට අර නෝට් එකම ලොකු නෝට් එකම චූටියට නේ ලොකු නෝට් එක චූටිටම ලියලා තියෙනවා. ඉතින් චූටි අකුරු බලන්න කොට ඇහැරි දෙනවනේ. ඊට වැඩි හොඳයි ලොකු නෝට් එක බලන්න. නෑ එimhe ෂෝට් නෝට් ගෙහිම අපරාධයි. ඊට වැඩි හොඳයි තමන්ගේ පුරුදු සුපුරුදු නෝට් එක නේ පාවිච්චි කරන්න. ෂෝට් නෝට් කියන්නේ ඒක නෙමෙයි. මුළු පාඩමම නේ එක විදිහට තියෙනවා. වගුගත ක්‍රමයකට පුළුවන්. අර සාමාන්‍ය බෙදා දැක්වීමට අනුව පුළුවන්. අර්ථ දැක්වීම වෙනම ලියා ගන්න පුළුවන්. සමීකරණ වෙනම ලියා ගන්න පුළුවන්. ඔන්නෝම ෂෝට් නෝට් හදන විවිධ ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද කීපය ගැනම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන අපි දැන් මේ සඳුදා ඊළඟ සඳුදා උදේ කරත් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. බලමු. ඊළඟ සඳුදා කියන්නේ ඉස්කෝලේ පටන් ගන්නවනේ. එහෙම නම් රැය වෙලාවක තමයි ගන්න වෙන්නේ. ඉතින් සඳුදා රැයට වගේ ගමුද මේ පන්ති ඉවර වෙලා? මේ පන්ති 7ට විතර ඉවරයිනේ. රැය වෙන්න ගමුද එහෙනම්? ෂෝට් රැය කියලා කියන්නේ වෙනත් පන්ති වලට බාධා කරන පරිදි සඳුදා රැය 10ට 10 මාත් විතර වගේ. අවුලක් නැහැ. පුතාලා කේසර අඟහරුවාද ඉස්කෝලේ යන්න ඕනේ. අපි කවුරුත් උදේ වැඩට යනවා. හැම දෙයකටම වැඩට යනවා. කියන්නේ 10ට පටන් ගත්තම පැයක් වගේ තුනේ 11 වගේ වෙනකම් පැයකින් ෂෝට් නෝට් හදන වැඩසටහන කරමු. එහෙම කරමුද? එතකොට ලබන සතිය සඳුදා රැයට වගේ දාලා ඒක ඉවර කරමුද? උදේට දාන්න බෑ දැන් ඉස්කෝලේ පටන් ගන්නවනේ 21. එහෙනම් ලබන සතිය සඳුදා රැයට මං එනවා ටෙලිග්‍රෑම් channel එකට ඔක්කොටම දාන්නම් හැමෝටම log වෙන්න. එක මීටින් එක දවසයි තියෙන්නේ. එක දවස් දෙකක් නෑ. ඒතර ඔක්කොම කියලා දුන්නම හරියි. එහෙනම් අද සඳුදා නෙමෙයි ලබන සතිය සඳුදා මේ පන්තිය තියෙනවා. මේ පන්ති රැය 7ට ඉවර වෙනවනේ. ඊට පස්සේ අපි රැය වෙලා 10ට විතර වගේ පටන් ගමු. 10 ඉඳන් පැයක් වගේ 11 වෙනකම් දාගන්න. හරිනේ? හරි. එහෙනම් අපි යමු බෝඩ් එකට. වැඩ ඔක්කොම නවත්තමු. අපේ පාඩම ජෛව ලෝකය. මේ සතියේ වටපිටාවේ දේවල් ගොඩාක් කතා කරමු. අද කෙලින්ම මම පාඩම ඇතුළේම සාකච්ඡා විශ්ලේෂණයට අරගෙන හදනවා. අද 2022 අද 7 වෙනි මාසේ 18 වෙනිදා අපේ පාඩමේ නම 13 වෙනි ඒකකය ජෛව ලෝකය. හරි. එතකොට රතු පාටින් ලියපු ජෛව ලෝකේ පේනවද පුතාට? පේනවද? පද්ධතිය ඔක්කොම බිම දරුවන්ට පේනවද ජෛව ලෝකේ? ජෛව ලෝකේ. හරිනේ? හරි. ඉරකුත් ගැහුවාද? ඉර උඩ තියෙන ජෛව ලෝකේ පුතා. හරිද? හරි. සර් ඉර පේනවා ඉරක් විතරයි පේන්නේ සර්. පේනවනේ නේ ජෛව ලෝකය. හරි. ඒතර මේ පාඩමේදී අපි කතා කරන්න හදන්නේ ජෛව කියනකොට අපි පොඩි කාලේ නම් මේ වචනේ අපිට හුරු පුරුදුයි. ජෛව කියනකොට අපිට මතක් වෙන මේ ජීවීන්. ඔව්. ජෛව කියනකොට මතක් වෙන ජීවීන්. ජීවීන් කියපු ගමන් සයන්ස් වලදී කියනවා ජීවීන් කියලා කියන්නේ
ශාක වලට ජීවීන් කියලා කියනවා. දියුණු සත්ත්වෙක් වන අපිට ජීවීන් කියලා කියනවා. අනිකුත් සතුනුත් ඔක්කොම ගත්තම ජීවීන්. ඒ වගේම පියවිය හැට පේන්නේ නැති ලෝකයේ තුල තනි තනිව ගත් කල පියවිය ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන්. සූත්‍ර ජීවීන් ඒ ඔක්කොම ජීවීන් කියන කොටට අයිති වෙනවා. එහෙනම් අපේ ජෛව ලෝකය කියන්නේ මේ ඔක්කොගෙම එකතුව. මේ ඔක්කොගෙම එකතුව. හරි. අර මීට වසර බිලියන ගණනාවකට පෙර මේ මහා පිපුරුම් මගින් විශ්වය හට අරගෙන පෘථිවිය හටගත්තා. එතනින් පස්සේ නේ පෘථිවිය හට ගැනීමෙන් පස්සේ තවත් වසර බිලියන එකක් යනකම්ම ජීවීන් හිටියේ නැහැ. ඊට පස්සේ පළමු ජීවිය ඇති වෙනවා කියලා කියෝනේ ජලයේ ඒකේ වීඩියෝස් බලලා ඉසති ඇති වෙන්නේ ඒව ගැන බලුවනේ. හරි. ඒතර ජලයේ වුණ පළවෙනි ජීවිය ඇති වුණාලු. මීට වසර බිලියන 3.6කට පෙර. මේක ලියාගෙන යන්නකෝ. පළමු ජීවියා ජලය තුල සම්භවය වුණාලු මීට වසර බිලියන 3.6කට පෙර ඇති වුණා පළමු ජීවි. අපි කියනවා විෂම පෝෂී බැක්ටීරියා සෛලයක් තමයි හටගත්තේ. ඒ සෛලය හට ගැනීමේ වීඩියෝ එකක් පවා අපි බැලුවා. එහෙම නේද? ඊ සති ඉඳපු දරුවෝ මතකයිනේ. ජලය තුල කොහොමද පියවරෙන් පියවර ඒවා හටගත්තේ කියලා. ඒ ඊ සති ආයෙත් දරුවෙක් කියනවා නම් පහුගිය සතියේ රෙකෝඩින් එක බලන්න ඒකේ ඔක්කොම දේවල් තියෙනවා. ඒතර මේ පළමු ජීවිය ඇති වුණාට පස්සේ අපි කියන මුලින්ම ඇති වුණා කියලා කියන්නේ ඉතින් සරල ජීවීන්. මුලින්ම ඇති වුණා කියලා කියන්නේ සරල ජීවි. මුලින්ම ඇති වෙච්ච ජීවිත අපි කියනවා සරල ජීවි. කාලගත වෙද්දි තමයි සරල බව නැති වෙලා සංකීර්ණ වෙන්නේ. සංකීර්ණ ජීවි නැති. අපි කියන මුල් කාලේ ඇති වුණා කියලා කියන්නේ මේ සරල ඒකසෛලික ජීවි. හැම දෙයකම තියෙන එක සෛලය. මේ සරල ඒකසෛලික ජීවීන් තමයි මුල් කාලේ හටගත්ත කියලා කියන්නේ. මුලින්ම ඇති වුණු ජීවීන් අපි ඉස්සරකම සරලයි. ඒකසෛලික ජීවි. නමුත් කාලගත වෙනකොට සරල වෙන්නේ නැතුව ජීවීන් ටිකක් සංකීර්ණ වෙන්න පටන් ගන්නවා. ජීවී දේහය සංකීර්ණ වෙන්න පටන් ගන්නවා. දැන් අපේ තියෙන්නේ සරල දේහයක් නෙමෙයි. අපේ සෛලයක් ගත්තත් කොච්චර සංකීර්ණ ව්‍යුහයක් තියෙනවද? කොච්චර සංකීර්ණනේ සෛලය තුල කොච්චර ඉන්ද්‍රිකා තියෙනවද? කොච්චර ක්‍රියාවලිය සිදු වෙනද සෛලය තුල? නිසා දැන් අපි සංකීර්ණයි. සරලයි නෙමෙයි. දැන් මම උදාහරණයක් කියනවා. දැන් ඇමීබා ගත්තොත් පුතාලා දන්නවා ඇමීබා කියලා කියන්නේ හැම දෙයකම එක සෛලයන උඩ තියෙන්නේ. උඩ ව්‍යාජ පාදමේ තියෙන්නේ මේ හැම දෙයකම තියෙන්නේ එක සෛලය. සියලුම ජීව ක්‍රියා පවත්වන මේ සෛලය තුල. හරි? ඒතර මෙයාලට මේ සෛලයක් ඊට පස්සේ මේ ඇතුලේ සෛලෝප්ලාස්මය ඒ සෛලෝප්ලාස්මය අර සාමාන්‍යයෙන් ඉන්ද්‍රිකා ටික ඒ ටික තියෙනවා. ඒතර ඇත්තටම මේ ඇමීබා ගත්තට පස්සේ මෙයාට තියෙන ඉන්ද්‍රිකා මට්ටමේ සංවිධානය. ඉන්ද්‍රිකා මට්ටමේ සංවිධානයක් තියෙනවා. ඉන්ද්‍රිකා විතරයි තියෙන්නේ. සෛලය ඇතුලේ තියෙන අර ඉන්ද්‍රිකා. මේ න්‍යෂ්ටිය නම් අර සත්ත්ව සෛලයක තියෙන අර අනිකුත් ඉන්ද්‍රිකා ටික මේ තුල තියෙනවා. ඉන්ද්‍රිකා මට්ටමේ සංවිධානය. අපිට එහෙම නෙවෙයිනේ. අපිට එහෙම නෙවෙයි පුතාලා දන්නවා සෛල එකතු වෙලා පටක ගොඩ නැගෙනවා. පටක එකතු වෙලා අවයව හේවත් ඉන්ද්‍රීන් ගොඩ නැගෙනවා. අවයව හේවත් ඉන්ද්‍රීන් එකතු වෙලා පද්ධති ගොඩ නැගෙනවා. පද්ධති ගණනාවක් එකතු වෙලා සමස්ත ජීවිය ගොඩ නැගෙනවා. අපිට තියෙන්නේ පද්ධති මට්ටමේ හොඳ දියුණු සංවිධාන. අපි සරල නෑ අපි සංකීර්ණ ජීවි. හරි? එතකොට ඒක කාලයත් එක්ක නෙවෙයි. කාලයත් එක්ක තමයි වෙන්නේ. මුල් කාලේ සරල ඒකසෛලික ජීවි නැතුණා. කාලගත වෙනකොට මොකද වෙන්නේ? කාලගත වෙනකොට සරල ජීවීන් සංකීර්ණ ජීවීන් බවට පත් වුණා.
ඒ වගේම ඒකසෛලික ජීවීන්ගෙන් බහුසෛලික ජීවීන් ඇති වෙනවා. ඒකසෛලික ජීවීන්ගෙන් බහුසෛලික ජීවීන් ඇති වෙනවා. ඒකසෛලික ජීවීන්ගෙන් බහුසෛලික ජීවීන් ඇති වෙනවා. මේ කතා එච්චර පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නේ. ඒකසෛලික ජීවීන් කියන්නේ කවුද කියලා දන්නවා. බහුසෛලික ජීවීන් කියන්නේ කවුද කියලා දන්නවා. අපි අයිති වෙන බහුසෛලික ජීවීන්. හරි. ඉතින් මේ වෙනකොට ඉතින් සංකීර්ණ බහුසෛලික ජීවීන් දක්වාම ටික ටික පරිණාමයට ලක් වෙලා තියෙනවා. හරි. සංකීර්ණ බහුසෛලික ජීවීන් දක්වාම පරිණාමය සිදුලා තියෙනවා. මේකට පුතාලා දන්නවද මේ හොයාගෙන තියනවලු දැන් ඔය පොත නම් print කරන්න මීට අවුරුදු ගානකට කලින්. අපි අච්චු පොතේ 10 වසර අච්චු පොත මීට අවුරුදු ගණනාවකට කලින් තමයි ඔක print කරා. නමුත් එතනින් පස්සේ තව අවුරුදු ගානක් දැන් ගත වෙලා තියෙනවා. ඒක නිසා ඔකේ තියෙන දත්ත සමහර ඒවා වෙනස් වෙනවා. ඔය සොයාගෙන ඉන්න විශේෂයෙන්ම දැන් කියනවා මේ වෙනකොට පෘථිවිය මත හොයාගෙන තියෙනවලු එකිනෙකට වෙනස් වූ ජීවි විශේෂ. එකිනෙකට වෙනස් වූ ජීවි විශේෂ. ජීවීන් සංඛ්‍යාව නෙමෙයි. දැන් මිනිසා කියලා කියන්නේ හෝමෝ සාපියන්. ඒ කියන්නේ මිනිසා කියලා කියන්නේ එක විශේෂයක්. හරිද? ඒ වගේ එකිනෙකට වෙනස් වූ ජීවි විශේෂ මිලියන 8.7. මිලියන 8.7. මිලියන 8.7ක් ලක්ෂ වලින් නම් කීයද? කියන්න පුළුවන්ද? ලක්ෂ වලින් මිලියන මතකයි මේ අහුගිය දවසේ කියවුණා සර් ටිකක් මිලියන. නෑ ඒ ට්‍රිලියන නේ. අර අනුමැතිය ලැබුණ එක සල්ලි ට්‍රිලියනයක් අච්චු ගහන. හරි. මිලියන. මිලියන මතකයි මේ මිලියන ගැන කියවුණා නේද පහුගිය දවසේ? අර කොහෙද මන්දිරයක සල්ලි වගේක් අහුණා නේද තිබිලා? මිලියන 17.8ක්. ඒ කියන්නේ ලක්ෂ 178ක්. හරි. මිලියන නේ මිලියනයක් කියලා කියන්නේ ලක්ෂ 10ක්. මිලියනයක් කියලා කියන්නේ ලක්ෂ 10ක්. එතකොට හරි. මිලියනයක් කියලා කියන්නේ ලක්ෂ 10ක්. ඒතර මිලියන 8.7ක්. මේ වෙනකොට ජීවි විශේෂ ඉන්නවලු. මේ වෙනකොට ජීවි විශේෂ ඉන්නවලු. ජීවි විශේෂ මිලියන 8.7ක්. මිලියන 8.7ක්. ඒතර මිලියන 8.7ක් කියලා කියන්නේ සරලව කිව්වොත් අපිට තේරෙන භාෂාවක් කිව්වොත් ලක්ෂ වලින් කිව්වොත් කීයද? ලක්ෂ වලින් කිව්වොත්. එහෙමනේ අපිට තේරෙන්නේ. මිලියන කිව්වම වදින්නේ නැහැ ඔක හරියට. මිලියන කියලා කියන්නේ ලක්ෂ 10ක්. එහෙනම් මිලියන 8.7ක් කියන්නේ ලක්ෂ 87ක්. දැන් නම් හරි සර්. ලක්ෂ 87ක්. ලක්ෂ. හරිද? ජීවි විශේෂ මිලියන 8.7ක්. ඒ කියන්නේ ලක්ෂ 87ක්. මේ ලක්ෂ 87ක් කියන්නේ ජීවීන් නෙමෙයි හොඳේ. හම්බ. ජීවීන් විතරක් ගත්තොත් මේ කෘමි සතුන්ම ඉන්නෝ ඊටත් වැඩියි. කෘමි සතුන් ටික විතරක් ගත්තත් ඔය මේ කෘමි සතු ටික විතරක් ගත්තත් ලක්ෂ 84කට වඩා ඉන්නවා. හරිද? මේ කියන්නේ විශේෂ. එකිනෙකට වෙනස් වූ විශේෂ. ඒතර මෙතෙන්දී ශාක විශේෂත් මේකට අයිති, සත්ත්ව විශේෂත් අයිති, සුද්‍රජීන්ගේ එක විශේෂ අයිති. ඒ ඔක්කොම එකතුව කියනවා ලක්ෂ 87ක් විශේෂ. ජීවි විශේෂ ලක්ෂ 87ක් මේන්ට හොයාගෙන තියෙනවා. මාර සොයා ගැනීමක් නේ. හරි. එතකොට මේ ජීවි විශේෂ මිලියන 8.7 ලක්ෂ 87 අධ්‍යයනය කරන්න යන කෙනෙකුට මොකද වෙන්නේ? ලේසිද වැඩි? විශේෂ මේ ජීවි විශේෂ මිලියන 8.7ක් ලක්ෂ 87ක් අධ්‍යයනය කරන්න යනකොට දැන් ඉගෙන ගන්න. දැන් අපි යන්නේ මේ ඉගෙන ගන්න. දැන් පුතාලට ඔන්න දැන් ඉන්න ජීවි විශේෂ සංඛ්‍යාවක් ලක්ෂ 87ක් ඉන්නවලු ඉගෙන ගන්න. ලේසිද වැඩි?
ලේසි නෑ. එහෙම වුණොත් ඉන්නේ එක සත්ත්ව විශේෂයෙන් විශේෂයට එක ජීවියකින් ජීවියකට මේ ජීවියකින් ජීවියට මේව ගැන හදාරන්න. අලුතෙන් ඉගෙන ගන්න කෙනෙකුට ලේසි නෑ අධ්‍යයනය. හරි? ඒ නිසා ජීවීන් නේ එකනේ ජීවීන් කතා කරගත්තා. අපි මෙහෙම වැඩක් කරමු. දැන් නේ ජීවීන් නෙමෙයි විද්‍යාඥයින්. වැරදි වචනයක් කියවුණා නේද? විද්‍යාඥයින් කතා කරගත්තා මෙහෙම වැඩක් කරමු කියලා. මොකද්ද කිව්වේ? අධ්‍යයනය කරන්න එන කෙනෙකුට අලුතෙන් ඉගෙන ගන්න එන කෙනෙකුට පහසුවක් ඇති කරලා තියමු. අපි මෙහෙම කරමු. මේ ජීවීන් වර්ග කරමු කියලා. ජීවීන් වර්ග කිරීමක් කරන්න පටන් ගන්නවා. වර්ග කිරීම බෙදා දැක්වීම. දැන් පුතාට ආවර්තාවක අපි දැන් කතා කරමින් දැන් පහු කරගෙන යනවනේ තුන්වෙනි පාඩම. එතෙන්දි තුනේ ඔයගේ වැඩක් නේ. මේ එකිනෙකට වෙනස් වූ මූලද්‍රව්‍ය 100 ගාණක් හඳුනගෙන තියෙනවා. අධ්‍යයනය කරන්න එන කෙනෙකුට ඒ අධ්‍යයනය කිරීම නේ ඒ කියන්නේ ඇත්තටම මූලද්‍රව්‍ය වර්ගීකරණයක් කළා නැත්තම් කොහොම ආවර්තාවගුවක් හදලා කාණ්ඩ වලට වෙන් කළා එහෙම නැත්තම් අධ්‍යයනය කරන්න එන කෙනෙකුට ලේසි නේ. අර මූලද්‍රව්‍ය 100 ගාණක් වෙන වෙනම හදාරන්න වෙනවා. ඒක මාර අමාරු වැඩේ. හරිද? ඉතින් මේ මොකද හේතුව එක මූලද්‍රව්‍යයක කොච්චර ගති ලක්ෂණ තියෙනවද? ඉතින් මූලද්‍රව්‍ය දෙවෙනි එකේ තව කොච්චර ගති ලක්ෂණ තියෙනවද? ඔහොම මූලද්‍රව්‍ය 4ක් 5ක් හදාරනකොට හොඳ ගණන්. ඒ නිසා කිව්ව මේ වගේ තමයි සත්ව ලෝකයක්. සත්ව ලෝකයේ කිව්ව මේ අලුතින් එන කෙනෙකුට අධ්‍යයනය කරන්න පහසු වෙන්න අපි මොන හරි විද්‍යාවක් හදමු. එහෙම කියලා විද්‍යාඥයෝ නේ එකතු වෙලා මේ ජීවීන් වර්ගීකරණ නේ වර්ගීකරණයක් කරමු කියලා කතා කරනවා. ජීවීන් වර්ග කිරීමක්. ඒක ඇත්තටම ජීවීන් වර්ග කිරීමක් කරන්නේ මේ අධ්‍යයනය සඳහා පමණයි. නැතුව මේ ඇත්තටම මේ ලෝකයේ තුල මේ පෘථුවිය මත මේ හැමතැනකම ව්‍යාප්ත වෙච්ච ජීවීන් මෙහෙම වර්ග කරයි කියලා අපි එක තැනකට එකතු කරන්නේ නැහැ නේ. මුළු ලෝකෙම දැන් හිතන්නකො මෙහෙම. දැන් වර්ග කිරීම යටතේ ඔන්න ලෝකේ ඉන්නම මූවෝ ටික එක ගොඩකට එනවා. වර්ග කිරීම යටතේ. මුවන් විශේෂය මූවෝ විශේෂය එක ගොඩකට එනවා. ඉතින් අපි එහෙම බෙදා දැක්වීම කරන්නේ පොතේ විතරයි. එහෙම බෙදා දැක්වීම කළා ලේඛනගත කරලා අන්තර්ජාලය තුල පබ්ලිෂ් කරලා තියෙනවා. අධ්‍යයනය කරන්න යනකොට මෙන්න මෙයා. නැතුව අපි කවදාත් ලෝකේ ඉන්න මූවෝ ටික ඔක්කොම දැන් වර්ග කරා කියලා ලෝකේ ඉන්න රටවල් ඔක්කොගෙම තියෙන මූවෝ ටික එක තැනකට එකතු කරලා එක තැන තියන්නේ නැහැ නේ. ඒක නිසා මේක මේ අධ්‍යයනය කිරීමට විතරයි මේ වර්ගීකරණය වැදගත්. තේරුණා නේද? නැත්තම් මේ සත්ත්ව වර්ගීකරණයට අදාළව හමු වෙන සතුන් ලෝකේ විවිධ ස්ථානවල ව්‍යාප්ත වෙලා තියෙනවා. ලෝකේ විවිධ රටවල විවිධ කැලෑවල විවිධ ස්ථානවල නේ විවිධ පරිසර පද්ධතිවල ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා මේ ජීවීන් වර්ගීකරණය වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අධ්‍යයනය සඳහා. ඉතින් මෙහෙම අධ්‍යයනය සඳහා ඕන දැන් ජීවීන් වර්ගීකරණයක් කරන්න ඕනකම ඇවිල්ලා තියෙනවා. අවශ්‍යතාවය ඇවිල්ලා තියෙනවා. ඉතින් මොහොම මේ එක කාලවල වලදී තියෙන එක වර්ගීකරණයන් ඉදිරිපත් වුණා. දැන් ආවර්තාව ගු හදන්න ගියාම මතක ඇති මුල් කාලේ මේ ඔය මූලද්‍රව්‍ය වර්ගීකරණය කරා එක විදිහකට ඒ තමයි ඝන මූලද්‍රව්‍ය, ද්‍රව තත්ත්වයේ තියෙන මූලද්‍රව්‍ය, වායු තත්ත්වයේ තියෙන මූලද්‍රව්‍ය කියලා එහෙම මූලද්‍රව්‍ය වර්ග කරා. ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒක පැත්තකට දාන්න. ඊට පස්සේ තව වර්ග කරා අර මූලද්‍රව්‍ය ටික ලෝහ මූලද්‍රව්‍ය සහ අලෝහ මූලද්‍රව්‍ය ලෙස. ඒකත් හොඳ සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒක නිසා මේ එක වර්ගීකරණ ක්‍රමවේදයන් නේ ඉදිරිපත් කළ තිබුණා. නමුත් ඒවා එකින් එක අර අසාර්ථක නම් පැත්තකට දැම්මා. ඊට පස්සේ සාර්ථක ක්‍රමවේදයක් ආවට පස්සේ තමයි ඒක දිගින් දිගටම මිනිස්සු භාවිතා කරන්න ගන්න. ඒතකොට දැන් දිමිත්‍රි මෙන්ඩලීෆ්ගේ වර්ගීකරණය තමයි සාර්ථක වර්ගීකරණයක් උනේ. එතනින් පස්සේ තමයි ආවර්තාව ගුණ නිර්මාණය වෙලා ඒක තමයි තාමත් අපි ඉගෙනගෙන යන්නේ මිස්. ඒ නිසා ওই ජීවීන් වර්ගීකරණය කිරීමේදී විවිධ වර්ගීකරණය කරන ක්‍රමවේදයන් ගැන හඳුන්වා දීම තිබුණා. ඔය කියනවා මේ අවුරුදු නම් මත තියන්න අවශ්‍ය නැහැ. ඒව ගැන ප්‍රශ්න අහන්නෙත් නැහැ. ඔය ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ වැඩක් නැහැ. අවුරුදු ගණන් වැඩක් නැහැ. ඇරිස්ටෝටල් දන්නවද? ඇරිස්ටෝටල් හරි ප්‍රසිද්ධයි. ඇරිස්ටෝටල් දන්නවද? කවුද ඇරිස්ටෝටල් කියලා කියන්නේ? ඇරිස්ටෝටල් කියන්නේ කවුද? කො කැමරා ඔන් කරා. ඇරිස්ටෝටල් කියන්නේ කවුද? අර සර් නිව්ටන්ගේ නියම තුන ඉදිරිපත් කරපු කෙනා නේද? නෑ. නිව්ටන්ගේ නියම තුන ඉදිරිපත් කරේ නිව්ටන් සර් අයිසැක් නිව්ටන්. කවුද ඇරිස්ටෝටල් කියන්නේ? 8 වසරේදී මතක් වෙනවා ඇරිස්ටෝටල්. දුරේක්ෂය හොයාගත්ත කෙනාද?
නෑ නෑ ඒ කවුද? ඒ ගැලීලියෝ ගැලීලි. ඇරිස්ටෝටල් මොකද්ද කරේ? කියන්න. chat box එකට එවන්න. ඔව් ග්‍රීක දාර්ශනිකයෙක් තමයි. මං අහන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඇරිස්ටෝටල් මොනවද හොයාගත්තේ කියලා අහනකොට දරුවෝ වෙනවා ග්‍රීක දාර්ශනිකයෙක්. හරි හරි. ඒක නෙමෙයි මං අහන්නේ. ඇරිස්ටෝටල් මොනවයි ඉදිරිපත් කරේ 8 වසරේ 4 වෙනි පාඩමේ. නියමයි නියම කවුද? පසින් දදුව වෙනවා. ෂා. ඔබ බලන්න. ඔව්. පදාර්ථය අසන්තතික බව පිළිවෙල. නියමයි. හරි. ඇරිස්ටෝටල් මතකද 8 වසරේ 4 වෙනි පාඩම පදාර්ථයේ ගුණ පාඩමේ කියනවා පදාර්ථයේ පිළිබඳ විවිධ මත දෙකක් ඉදිරිපත් කරා එක්කෙනෙක් ඩෙමොක්‍රටිස් අනිත් එක්කෙනා ඇරිස්ටෝටල්. ඩෙමොක්‍රටිස්ගේ පදාර්ථය අසන්තතිකයි. ඒ කියන්නේ පදාර්ථය හැදිලා තියෙන්නේ අංශු වලින් ඒ අංශු අතර හිස් අවකාශ තියෙනවා. පදාර්ථයේ අංශුමය ස්වභාවයක් සහිතයි ඒ අංශු අතර හිස් අවකාශ තියෙනවා. ඒක තමයි අසන්තතික බව කියන්නේ. පදාර්ථයේ සන්තතිකයි කියලා කිව්වේ ඇරිස්ටෝටල්. එයා කිව්වා පදාර්ථයේ අංශුමය ස්වභාවයක් නෑ අංශු අතර හිස් අවකාශයම නෑ අඛණ්ඩව පවතින ද්‍රව්‍යයක් විදිහට සැලකෙනවා. ඉතින් ඔය කතාව කියපු ඇරිස්ටෝටල් ගැනම තමයි මේ කියන්නේ. ක්‍රිස්තු පූර්ව 4 වන සියවස. ඇරිස්ටෝටල් මේ සත්ත්ව වර්ගීකරණයක් ඉදිරිපත් කරාලු. සතුන් මෙන්න මෙහෙම බෙදා දක්වමු කියලා. නමුත් ඒක මේ පිළිගත්තේ නැහැ. ඒක පිළිගත්තේ නැහැ. මේ කොහොමද ඉතින් අර පදාර්ථය අසන්තතික බවත් එයා කියපු කතාව හරි ගියේ නැහැනේ. ඩෙමොක්‍රටිස් කියපු කතාව අසන්තතික බව කියන එක නේ හරි දැනටත් පිළිගන්නේ. එතකොට ඇරිස්ටෝටල් මුලින්ම වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තමයි ඔය දැන් එහෙම ඉතිහාසයේ එහෙම දේවල් විභාගයට අහන්නේ නැහැ ප්‍රශ්න වලට. මම ඉතිහාසයේ චූටි තැන් ටිකක් මතක් කරේ. කොහොම යද්දි මේ කැරොලස් ලීනියස් අන්‍යයාගේ නම වැදගත්. කැරොලස් ලීනියස් කියන විද්‍යාඥයා කියලා අපි කියමු. ඉදිරිපත් කරා හොඳ වර්ගීකරණයක්. ඒක තමයි දැන් අපි ඉස්සරහට කතා කරන්න යන්නේ. තව පොඩ්ඩක් ආපස්සට යන වර්ගීකරණයේ පැත්තට යනවා. හරි කමන්නේ. ඔන්න කැරොලස් ලීනියස් කෙනෙක් කිව්වා. දැන් මම කියන දේ ඊළඟට මේ වර්ගීකරණය මොකක්ද වෙන්නේ? වර්ගීකරණයේ සතුන් වර්ගීකරණයේ ශාක වර්ගීකරණයේ තියෙන වාසි මොනවද? උදාහරණ මෙහෙම හිතන්නකෝ. ඔන්න සතුන් ටිකක් ඉන්නවා මම ඉංග්‍රීසි ඕඩිය අකුරු වලින් ගන්නම්කෝ. ඒතර මේ අදහස තේරෙනවා. බෝඩ් එකේ පැහැදිලිද? බ්ලර් වෙලා වගේ නැද්ද? වෙනද වගේ හොඳටම පැහැදිලිද පුතාලා? වෙනද වගේ හොඳටම පැහැදිලි නම් උකුත් එහෙම හොඳට පැහැදිලි නම් අතුස්සන්. වෙනද වගේ හොඳටම පැහැදිලි. හොඳට පැහැදිලිද පුතාලා? හරි. හරි පැහැදිලිද? හරි බලන්න. පැහැදිලිද? හරි බලමු. මේ අපි ඉංග්‍රීසි හෝඩියේ අකුරු වලින් සතුන් ටික ගමුකෝ. වෙන සතුන් ටිකක් ඉන්නවා. ඒ තමයි A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z. සත්ත්ව විශේෂ ටිකක් හරි සතුන් ටිකක් හරි ඔය ඉන්නේ. හරි. දැන් එතකොට මේ සතුන් ටික මම වර්ග කරන්න හදනවා. එතකොට මට සතුන් වර්ග කරන්න ගියාම මට සැලකිල්ලට ගන්න වෙනවා පොදු ලක්ෂණ. එහෙමනේ. අපි කියන්නේ පොදු ගති ලක්ෂණ පෙන්වන ජීවි. එක හා සමාන ගති ලක්ෂණ පෙන්වන ජීවීන් එකට වර්ග කිරීමක් තමයි මේ හරහා සිදුවෙන්නේ. එතකොට හිතන්න මෙන්න මම
ජීවීන් කාණ්ඩ කීපයකට බෙදෙනවා. එතකොට එකම කාණ්ඩයකට වැටෙනවා කියලා කියන්නේ එක හා සමාන ගතිගුණ තියෙන ජීවි. අද ඔන්න කාණ්ඩ කීපයකට මම බෙදනවා. කාණ්ඩ මම බෙදනවා 5කට. අද වෙනස් වෙනස් ගති ලක්ෂණ සහිත ජීවීන් ඒ වෙනස් වෙනස් කාණ්ඩ වල තමයි ඉන්නේ. එකම කාණ්ඩේ ඉන්නේ එක හා සමාන ගති ලක්ෂණ තියෙන ජීවි. මේක මම කියනවා පළමු කාණ්ඩය. මේක දෙවන කාණ්ඩය. දෙවන කාණ්ඩය. මේක තුන්වෙනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩය. මේක හතර කාණ්ඩය. හතර කාණ්ඩය. මේක පහ කාණ්ඩය. පහ කාණ්ඩය. හරි. ඔය විදිහට මේ ඔය ඉදිරිය හිතන්නේ ජීවීන් කාණ්ඩ පහකට වෙන් කරලා හිතන්න. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ පළමු කාණ්ඩයේ ජීවීන් තෝරද්දී එක හා සමාන ගතිගුණ තියෙනවා. දැන් මේ ඉස්සෙල්ලා ගති ලක්ෂණ ටික ඕන ලියනවා. එහෙම ගති ලක්ෂණ ටික ලියලා එතකොට මෙන්න මේ පොදු ගති ලක්ෂණ ටික තමයි මම මේ ලියන්නේ. මෙහෙම ලියලා ඒ ගති ලක්ෂණ පෙන්වන ජීවි මේ ලක්ෂණ ටික ඉස්සෙල්ලා ලියනවා. එතකොට මේ ලක්ෂණ ටික ඔක්කොම පෙන්වන ජීවීන් මෙතනින් තෝරලා මෙතන ලියනවා. මම කියන අදහස තේරෙන්නේ. ඉස්සෙල්ලා එන්න ගති ලක්ෂණ ටික ලියුවා. ඒ ගති ලක්ෂණ ටික පෙන්වන ජීවීන්. මම ජීවීන් ටිකක් හිතන්න ওই ගති ලක්ෂණ පෙන්වනවා. A පෙන්වනවා. G පෙන්වනවා. N පෙන්වනවා. W පෙන්වනවා. Y පෙන්වනවා. ඉතින් අපි A නොයි G නොයි N නොයි W නොයි Y නොයි මේ කාණ්ඩෙට දැම්මා. ඉතින් අපි කියනවා මෙන්න මේ සතුන් කීප දෙනා නැත්නම් විශේෂ කීපය ගත්තාම මේ නැත්නම් සතුන් අපි ජීවීන් සලක මෙන්න මේ ජීවීන් කීප දෙනා ගත්තාම මෙයාලා පෙන්නන මෙන්න මේ පොදු ලක්ෂණ ටික. ඒක නිසා තමයි මේකට වර්ග කරන්නේ. ඊට පස්සේ තවත් ගති ලක්ෂණ ටිකක් බලනවා. ඒ ගති ලක්ෂණ ටික පෙන්වන ජීවීන් ටික තෝරගන්නවා අර සතුන් සමූහයෙන්. හරිද? සතුන් සමූහයෙන් තෝරගන්නවා. තෝරගන්න හිතන්නකෝ C E K S U C E K S U ඔන්නම ජීවීන් ගොඩවලට ගෙනවා. ඉතින් තුන්වෙනි කාණ්ඩය කියලා ඒත් පොදු ලක්ෂණ ටිකක් තෝරගන්නවා. ඒ පොදු ලක්ෂණ පෙන්වන ජීවීන් ටික තෝරලා මෙතන ලියන්න. දැන් මෙයා B නොයි H නොයි J නොයි P නොයි R නොයි V නොයි Z නොයි B H J P B H J P R V Z හරි ඇති ඔය. අද ඔය විදිහට පුතාලා දැනගන්න ඔය විදිහට මෙතන ජීවීන් ටික ඔහොම කාණ්ඩ වලට වෙන් කරනවා. වර්ගීකරණය කියලා ඔන්න ඔය වගේ දෙයක්. පොදු ලක්ෂණ ටික පේන ජීවීන් එකට වර්ග කරා. පොදු ලක්ෂණ පේන ජීවීන් එකට වර්ග කරා. හරි. ඉතින් මෙතෙන්දි මේ ලැබෙන වාසි ටිකක් තියෙනවා. තව අපිට ඉතිරිලා තියෙන ජීවීන් කීප දෙනා ඒ ටිකක් දාලා දාමු. D A D F I M X පොදු ලක්ෂණ ටිකක් ගත්තා. ඒ පොදු ලක්ෂණ පෙන්වන ජීවීන් ටික එකට වර්ග කරා. D E D E D F හරි D F I M I M X හරි
ඉතුරු වෙන අය ටික මේ කෙලවර දාන්න. හරි. ඉතුරු වෙන අය. ඔන්න පස්වෙනි කාණ්ඩය ඉතුරු වෙන අය. එයාලා පොදු ලක්ෂණ පෙන්නනවා කියලා හිතන්නකෝ. ඉතුරු වෙන අය කවුද? මෙතන ඉතුරු වෙනවා L O Q T L O Q T. හරි. ඔන්න සත්තු ටික ඔක්කොම බෙදුවා. ඔන්න වගේ L Q O O T O T. හරි. ඔන්න සතුන් ටික බෙදුවා. හරි. ඒතර දැන් මේ සතුන් ටික වැඩක් නැහැ. ඔන්න දැන් සතුන් කාණ්ඩ වලට බෙදලා තියෙනවා. ඔන්න වර්ගීකරණයක් කරා. දැන් මෙහෙම වර්ගීකරණයක් කරා මොකක්ද තියෙන වාසි? වර්ගීකරණයක් කරා මොකක්ද තියෙන වාසි? වර්ගීකරණයක් කරාම තියෙන වාසිය තමයි පුතාලා බලන්න මේ මොන හරි නිශ්චිත ජීවියෙක් ගත්ත කියලා හිතනකො සැලකුවා කියලා හිතනකො ඕනම ඒ ජීවිය සලකනවා. ඒ ජීවිය සැලකුවාම කැපිටල් ඒ ජීවිය පෙන්නන පොදු ලක්ෂණ ටික එක සැරේටම කියාගෙන යනවා. බලනවා ඒ ජීවිය බලනවා අපි පොතේ හරි අන්තර්ජාලය තුල හරි සර්ච් කරලා බලන මොන කාණ්ඩයටද අයිති වෙන්නේ. හරි? දැන් ඒ ජීවියගේ ගති ලක්ෂණ ටික හොයාගන්න ඕනලා තියෙනවා. ඒතර අපි ඒ ජීවිය පිළිබඳ මේ වර්ග කිරීම හොයලා බලන්න. වර්ග කිරීම හොයනකොට ඔන්න අයත් වන ජීවි කොටාශය හමු වෙනවා. බලන්න මේ ජීවි කොටාශයේ ජීවි කාණ්ඩයට අදාළ පොදු ගති ලක්ෂණ මොනවද? මේ පොදු ගති ලක්ෂණ ටික ඔක්කොම ටික ඔන්න එක සැරේට අපිට බලා ගන්න පුළුවන්. ඒකට අපිට කියන්න පුළුවන් මෙන්න මේ ජීවිය සතුව පවතින ලක්ෂණ කියලා එක සැරේට මේ ජීවිය පිළිබඳ හොඳ හැදෑරීමක් එක සැරේටම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් වෙන්නේ මෙහෙම වර්ගීකරණයක් කරලා තියෙන නිසා. මොකද වර්ගීකරණයක් කරලා නැත්නම් මාරාමාරු එක ජීවියකේ තොරතුරු ටික හොයාගන්න. හරි. ඒ නිසා තමයි මම කිව්වා අධ්‍යයනයේ පහසුව සඳහා තමයි මේ වර්ගීකරණය වැදගත්. ඒතර එක ජීවියෙක් ගත්තාම ඒ ජීවියට අනන්‍ය වූ ලක්ෂණ, ඒ ජීවියට පොදු ලක්ෂණ, ඒ ජීවියට අනන්‍ය වූ ලක්ෂණ හදාරන ලේසි. ඒක එක ප්‍රයෝජනයක්. ඒතර මේ ජීවීන් වර්ගීකරණය ගැන අපි මේ කතා කරමින් ඉන්නේ. ජීවීන් වර්ගීකරණය කතා කරමින් ඉන්න මුලදීම ඇයි එහෙම වර්ගීකරණයක් කරන්න ඕනේ? එහෙම වර්ගීකරණයක් කරන්න ඕනේ හේතුව තමයි ජීවීන් මිලියන 8.7 ලක්ෂ 87ක් විතර අපේ පරිසරයේ ඉන්නවා. එයාලා ගැන වෙනම අධ්‍යයනය කරන්න අමාරුයි. ඒ නිසා තමයි මෙහෙම වර්ගීකරණයක් කළා. දැන් හරි ගියා නේද? දැන් බෝඩ් එකේ පැහැදිලි වුණා නේද හොඳට? පුතා. දැන් කලින්ට වඩා පැහැදිලි වුණා නේද? ක්ලියර් වුණා නේද? ඕනේ? වෙන ගැටලුවක් තිබුණේ. ලැප්ටොප්ස් ඔක්කොම අර පවර් කට් එක නිසා චාර්ජර්ස් වලින් අයින් කරලා තිබුණේ. බැටරි ඩෙඩ් වෙලා අන්තිම හරිය තමයි අර මේ ලයිට්ස් වලේ ක්වොලිටි එක එහෙම අඩු කරලා තියෙන්නේ. හරි? බ්‍රයිට්නස් එහෙම අඩු කරලා තිබිලා තියෙනවා. ඔටෝ එක අඩු වෙනවා. දැන් හරි ආයෙ මම charge කරා. charge වෙන සම්බන්ධක හරි. දැන් හරි. හරි. දැන් හරි නේද? මම හිතනවා දැන් හරි. එතකොට මේ ජීවීන් වර්ගීකරණයේ තියෙන ප්‍රයෝජන මොනවද? ජීවීන් වර්ගීකරණයේ තියෙන ප්‍රයෝජන. එක ප්‍රයෝජනයක් තමයි මේ ප්‍රයෝජන. අංක 1. පළමු ප්‍රයෝජනය තමයි අර කිසියම් ජීවියෙකුට අනන්‍ය වූ ලක්ෂණ ටික සියල්ලම අපිට එක සැරේට හොයාගන්න පුළුවන්. දැන් මෙන්න මේ ජීවියගේ අනන්‍ය වූ ලක්ෂණ ටික මේ තියෙනවා. ඒතර මේ ජීවියට අනන්‍ය වූ ලක්ෂණ මේ තියෙනවා. මේ ජීවියට අනන්‍ය වූ ලක්ෂණ මේ තියෙනවා. ඒ නිසා කිසියම් ජීවියෙකුට අනන්‍ය වූ ලක්ෂණ පහසුවෙන් හොයාගන්න පුළුවන්. හරි. දෙවෙනි එක තමයි පුතාට තේරෙනවද මේ මුළු සත්ත්ව ලෝකයම අධ්‍යයනය කරන්න.
පුතාලා මුළු සත්ත්ව ලෝකයම අධ්‍යයනය කරන්න අපිට සතුන් ඔක්කොම අධ්‍යයනය කරන්න ඕනද? මුළු සත්ත්ව ලෝකයම අධ්‍යයනය කළා අවසන් කරන්න නේ? මුළු සතුන් ඔක්කොම අධ්‍යයනය කරන්න ඕනද? නෑ. කරන් තියෙන්නේ මෙච්චරයි. ජීවීන් බෙදෙන කාණ්ඩ ටික අරගෙන ජීවීන් බෙදෙන කාණ්ඩ ටික අරගෙන ඒ එක ජීවියෙක් අධ්‍යයනය කරා නම් එක කාණ්ඩයකට අදාළව එක ජීවියෙක් අධ්‍යයනය කරා නම් උගේ තියෙන අර ලක්ෂණ ටික ඔක්කොම උගේ කියවෙනවා. හරි. ඒතර මේ කාණ්ඩයෙන් එක ජීවියෙක් අධ්‍යයනය කරා නම් ඒ කාණ්ඩයේනේ ඔක්කොම පොදු ලක්ෂණ ටික කියවෙනවා. මේ කාණ්ඩයෙන් මේ කැමැති ජීවියෙක් අධ්‍යයනය කරා නම් ඒ කාණ්ඩයේ පෙන්වන පොදු ලක්ෂණ ටික ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. මෙතනින් එක ජීවියෙක් අධ්‍යයනය කරා නම් ඒ කාණ්ඩයේ ඔක්කොම පොදු ලක්ෂණ ටික අඳුර ගන්න පුළුවන්. මෙතනින් එක ජීවියෙක් අධ්‍යයනය කරා නම් ඒ කාණ්ඩයට අයිති සියලුම ජීවනේ ඒ කියන්නේ ඒ කාණ්ඩයට අනන්‍ය වූ ලක්ෂණ ටික හොයා ගන්න පුළුවන්. එතන මුළු සත්ත්ව ලෝකයම අධ්‍යයනය කරන්න සියලුම සතුන් ගැන තොරතුරු හොයන්න අවශ්‍ය නැහැ. සියලුම සතුන් ඉගෙන ගන්න ඕනේ නැහැ. සියලුම සතුන් අධ්‍යයනය කරන්න ඕනේ නැහැ. කරන් තියෙන්නේ මෙච්චරයි. අර ජීවීන් බෙදෙන කාණ්ඩ ටික වර්ග ටික අරගෙන ඒක එක කාණ්ඩයක් එක කාණ්ඩයකින් එක ජීවිය ගානේ අරගෙන එක කාණ්ඩයක එක ජීවිය ගානේ අරගෙන ජීවීන් ඒ සමූහය විතරක් අධ්‍යයනය කිරීම ප්‍රමාණවත්. මොකද ඒ එක කාණ්ඩයකින් එක ජීවියෙක් බැගින් අරගෙන ඒ ජීවිය පිළිබඳ අධ්‍යයනය කරා නම් මුළු සත්ත්ව ලෝකෙම අධ්‍යයනය කරා වගේ තමයි. මොකද එක ජීවියෙක් අධ්‍යයනය කරලා මේ කාණ්ඩයයි මේ අනන්‍ය වූ ලක්ෂණ ටික ඔක්කොම අධ්‍යයනය කරන්න වෙනවා. ඒ නිසා කියනවා මුළු සත්ත්ව ලෝකෙම අධ්‍යයනය කිරීම පහසු වෙලා තියෙනවා. ඒතර ඔක්කොම සතුන් අධ්‍යයනය කරන්නේ නැතුව සතුන් කිහිප දෙනෙක් විතරක් අධ්‍යයනය කරමින් මුළු සත්ත්ව ලෝකයේ පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ දෙවෙනි ප්‍රයෝජනය. තුන්වෙනි ප්‍රයෝජනය තමයි මේ හිතන්න පුතාලා මෙහෙම. දැන් පළමු කාණ්ඩයට අයිතිව ඉන්නෝ ඒ සත්‍යයක් ඉන්නෝ ඒ කියන කැපිටල් A කියන සතක් තියෙනවා කැපිටල් G කියන සතක්. ඉතින් මේ සත්තු දෙන්න ගත්තොත් නේ මේ සත්තු දෙන්න ගත්තොත් මේ දෙන්න අතර පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හරිද? පොඩි වෙනස්කම් තියෙනවා. හරි? පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් අර එකම කාණ්ඩයකට දාලා තියෙන්නේ පොදු ලක්ෂණ ගණනාවක් පෙන්වන නිසා. එතකොට අපිට මෙන්න මේ දෙන්නගේ දැන් මේ උදාහරණයක් මම ඉස්සරහට එතකොට මේ දෙන්නගේ සමානකම් අපිට අඳුර ගන්න ලේසියි. මේ දෙන්නගේ සමානකම් අඳුර ගන්න ලේසියි. සමාන ගති ලක්ෂණ. මොකද එක කාණ්ඩයක් යටතේ දාන්නේ ගොඩක් වෙලාවට ගති ලක්ෂණ එක හා සමානයිනේ. ඒතර අපිට මෙයාලගේ මේ දෙන්නගේ සමානකම් සහ වෙනස්කම් ගොඩාක් කාරණා සමාන වෙයි නේ. සමහර ලක්ෂණයක් දෙකක් වෙනස් වෙන්න පුළුවන්. අන්නේ සමානකම් අපිට අධ්‍යයනය කරන්න පහසු වෙනවා. ඒ කියන්නේ එකම කාණ්ඩයකට අදාළව ඉන්න ජීවීන් දෙදෙනෙක් සැලකුම ඒ දෙන්නගේ පවතින සමානකම් මොනවද? ඒ දෙන්නගේ තියෙන අසමානකම් මොනවද? ඊය පව අධ්‍යයනය කරන්න මේ හරහා ලේසි වෙනවා. මේ හරහා පහසු වෙනවා. හරි. ඒ වගේම තව ප්‍රයෝජනයක් තියෙනවා. ඒ තමයි පුතාලා හිතන්න මෙහෙම දැන් ඔන්න මෙන්න තියෙනවා මේ ගති ලක්ෂණය මම නම් කරනවා මෙන්න මේ මෙතන පෙන්නන ලක්ෂණය මම නම් කරනවා simple A ලක්ෂණය. simple A ලක්ෂණය කියලා හිතමු. හරි. එතකොට මෙන්න මේ තුන්වෙනි කාණ්ඩෙත් ඔන්න simple A ලක්ෂණය තියෙනවා. මොකද කතාව තේරුම් ගන්නකොට පළමු කාණ්ඩයේ තියෙන ලක්ෂණයක් පළමු කාණ්ඩයේ ජීවීන් පොදුවේ පෙන්වන ලක්ෂණයක් මෙන්න තුන්වෙනි කාණ්ඩයේ ජීවීන් පොදුවේ පෙන්වන ලක්ෂණයක් ඔය හමු වෙනවා. මෙතන මම කියනවා මෙතන තියෙන්නේ රෝම ඉලක්කම් 1 කියලා දාන්න. එතන ඉංග්‍රීසි අපු දැම්මම නිකන් පටලවා ගන්න පුළුවන් හරි. ඒතරෝ මේ බලන්න මේ පළමු කාණ්ඩයේ ඉන්න මෙන්න මේ ජීවීන් ටික පෙන්වන ලක්ෂණයක් තමයි මේ රෝම ඉලක්කම් 1 ලක්ෂණය. මේ ලක්ෂණයම මෙන්න බලන්නකෝ තුන්වෙනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩේ මෙන්න මේ ජීවීන් සමූහයත් ඒ ලක්ෂණය පෙන්වනවා. ඒතර බලන්නකෝ එකම ලක්ෂණයක් වෙනස් කාණ්ඩේ. ඒතර එක ලක්ෂණයක් පෙන්නපු පළියට පෙන්නපු ගාම
ඒ අරගෙන මේ කාණ්ඩෙට දාන්නවත් මේ අරගෙන ඒ කාණ්ඩෙටවත් දාන්නේ නැහැ. මොකද හේතුව අපි ලක්ෂණ ගණනාවක් අධ්‍යයනය කළානේ ඒ සමාන ගති ගුණ පෙන්වන අය එකට වර්ග කරන්නේ. නමුත් දැන් මේ කාණ්ඩ දෙකක සමාන ගති ලක්ෂණ දෙකක් පේන්න තියෙනවා. එතකොට අපිට නිගමන වලට එන්න පුළුවන්. එහෙනම් මේ කාණ්ඩ දෙකේ සතුන් අතර, ඒ කියන්නේ පළමු කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩේ සතුන් අතර මොන හරි බන්ධුතා ඇති බන්ධුතාව. ඒ කියන්නේ අර ඒ අතර මොන හරි ජීවීන් අතර පොඩි සම්බන්ධතාවයක් ඇති. මොන හරි සමානකම් ඇති. බලන්නකෝ කාණ්ඩ දෙකක වෙලත් එකම ගති ලක්ෂණය එයාලගේ දකින්න ලැබෙනවා. අපි කියනවා එහෙනම් මේ කාණ්ඩේ ජීවීන් අතරයි මේ කාණ්ඩේ ජීවීන් අතරයි මොන හරි සමානකමක් ඇති. මොන හරි සමානකමක් ඇති. කියන්නේ පැවතගෙන එද්දී අර පරිණාමික බන්ධුතාවයක් තියෙනවද දන්නේ. පරිණාමික බන්ධුතාවය. හරිද? ඒ කියන්නේ පළමු කාණ්ඩේ සතුන්ගේ තුන්වෙනි කාණ්ඩේ සතුන්ගේ අතර පොඩි සමානකම් බන්ධුතාවයන් හරිද? එහෙම තියෙනවද දන්නේ නැහැ කියලා අපිට නිගමනට එන්න පුළුවන්. ඒතර අපිට කියන්න පුළුවන් පළවෙනි කාණ්ඩේ සතුනේ තුන්වෙනි කාණ්ඩේ සතුන්ගේ සමහර ලක්ෂණ සමානයි. ඒතර මේ සමාන ගති ලක්ෂණ තියෙන සතුන් කාණ්ඩ දෙකක ඉන්නකොට එයාලගෙන අධ්‍යයනය කරන්නත් ලේසි. හරි. ඒතකොට අපිට එතෙන්දී අතරම ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ එහෙම දැන් පළමු කාණ්ඩේ මේ පළමු කාණ්ඩයට අයිති සතුන් පෙන්වන ලක්ෂණයක් වෙන කාණ්ඩයක සතුන් විසින් පෙන්වනකොට අපි කියන මේ සත්ව කොට්ටාශ දෙක සත්ව කාණ්ඩ දෙක ගත්තාම මේ මොන හරි ළඟ අපි කියන්නේ ළඟ නෑයොත් දන්නේ නැහැ වගේ නේ. ළඟ නෑයෝ කියලා කියන්නේ නෑ මෙයාලට. අපි කියන්නේ මෙයාලගේ මොනවද නේ මෙයාලා ටිකක් එක වගේ අය වගේ වෙන්නේ නැති. මෙයාලා ටිකක් එක වගේ වෙන්නේ නැති. කියන්නේ හැම ලක්ෂණයක්ම සමාන නෑ. පොඩි පොඩි ලක්ෂණ සමාන. ඒක නිසා අර බන්ධුතාවයන් අධ්‍යයනය කරන්න පුළුවන්. බන්ධුතාවයන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි ඉතින් මෙහෙම ගති ලක්ෂණ හදාරනකොට උතල මේ සත්ත්ව ලෝකයේ ඉන්න සතුන් මෙහෙම කාණ්ඩ කරලා නේ වර්ග වලට බෙදලා මෙහෙම හදාරනකොට අපි මේ ලක්ෂණනේ හදාරන්නේ. මේ ලක්ෂණ හදාරනකොට ඉතින් මේ අපිට සමහර ටික අහු වෙනවා අර ආර්ථිකමය වටිනාකමක් සහිත ගති ලක්ෂණ සහිත සත්වයම අපිට අඳුර ගන්න පුළුවන්. ආර්ථිකමය වටිනාකමක් සහිත ශාක පිළිබඳව නේ තොරතුරු හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය සමහර විවිධ නිෂ්පාදන කරන්න වැදගත් වෙන විශේෂිත රසායනික ද්‍රව්‍ය නිපදවන සතුන් ඉන්නේ. නිපදවන ශාකයින්. අපි මේ වගේ සතුන්ට මේ වගේ ශාක වලට කියනවා ආර්ථිකමය වශයෙන් ඉතා වටිනා නේ ශාක හා සත්ව විශේෂ කියලා කියනවා. ඉතින් අර අපි මේ මෙතෙන්දි සත්ව ලෝකයේ පිළිබඳ අධ්‍යයනය කිරීමක් මේ දිගට කරන්නේ. ඒතර අපිට ආර්ථිකමය වටිනාකම යුතු සතුන් පිළිබඳව ශාක පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්. ඒකත් කියනවා වර්ගීකරණයේ වාසියක් වෙලා. වර්ගීකරණයෙන් ලැබෙන ප්‍රයෝජනයක් විදිහට සලකනවා. ඔන්න ඒ ප්‍රයෝජන ටික තමයි සත්ව වර්ගීකරණයක තියෙන ප්‍රයෝජන විදිහට කියන්න පුළුවන්. මම මෙතන කිසිදු ලක්ෂණයක් ගැන කිව්වේ නේ මේක එක රෝමිලකම් එක ලක්ෂණය රෝමිලකම් එක ලක්ෂණ එහෙමයි කතා කරන්නේ. සතුනොත් මේ ඉංග්‍රීසි අකුරෙන් පෙන්වන්නේ. මොකද මට කියන්න ඕනේ මේ වර්ගීකරණය කියන්නේ මොකක්ද? වර්ගීකරණයෙන් ලැබෙන වාසිය මොකක්ද? වාසි මොනවද ඒක කියන්නේ ඕනේ. ඒක නිසා තමයි මම මේ වගේ chart එකක් ගැහුවේ. හරිද? නැතුව මම මෙහෙම අවකාශයක කොට ඕක හොඳට ඔලුවට යන්නේ. දැන් තේරෙනවා මොකද්ද මේ කියාගෙන යන්නේ කියලා. හරි. අපි එහෙනම් යමු ටියුට් එක පැත්තට. ඉස්කෝලේ 21 පටන් ගන්නවා කියලා දන්නවද පුතාලා? පාසල් 21 පටන් ගන්නවා කියලා දැනුවත්ද? ඔබලන් ඉස්කෝලේ 21 පටන් ගන්නවා කියලා දැනුවත්ද දරුවෝ? දන්නවද? ඔව්. ඔසර් පටන් ගන්න එපා. දැන් නැව් වෙනෝනේ නේ. නැව් වෙනවනම් පටන් ගන්නනේ. හරි. ලෑස්ති වෙන්න හොඳේ. දැන් ඉස්කෝලේ පටන් ගත්තාම නිවාඩුත් අඩු කරයි. මට හිතෙනවා මේ ඔය වාරවලට අග දෙන්න තිබිච්ච නිවාඩු ඒවත් කැන්සල් වෙයි හොඳේ. කොහොම හරි මේ දිගට ඉස්කෝලේ යන්න වෙනවා. කුමාරි ඒක නම් හොඳ නේ පෙර නිමිත්තක්. මේ හේතු තමයි නැත්තම් දරුවෝ ගෙවල් වලට නාම ලංකාවේම දරුවෝගේ අධ්‍යාපනයට මොකද වෙන්නේ? පුළුවන් ඉක්මනට පටන් ගන්න එක හොඳයි.
හරි. නැත්තම් ඇත්තටම උපකාරක පන්ති යන්නේ දරුවෝ සීමා සහිත ප්‍රමාණයක්. ගොඩක් දරුවෝ උපකාරක පන්ති යන්නේ නැහනේ. පාසලින් උගන්වන ටිකෙන්නේ කරගන්න. හැමෝටම යන්නත් බෑනේ උපකාරක පන්ති. ඒක නිසා එහෙම පටන් ගන්න එක ඉතාම හොඳයි. නැතුනොත් වෙන්නේ ලොකු අනතුරක් අනාගතයේ තියෙන. දරුවෝ හරියට ඉගෙන ගත්තේ නැතුනොත් රට ඉවර වෙනවා. හරි. ඒ නිසා සූදානම් වෙන ඉස්කෝලේ වැඩ දැන් පටන් ගන්න හදන්නේ. දැන් කාලසටහන් හදලා දුන්නා. ෂෝට් නෝට් හදන වැඩසටහන එනවා. ඒවත් එක වැඩ කරන්න පාඩම් කරන්න මේ වැඩ ඔක්කොම ඉවර කරන්න පිළිවෙලට. හරි. යමු ටියුට් එක පැත්තට. මේ පාඩමේ නෝට් එක අතින් ලියන්න ඕන හැම දරුවෙක්ම. හරි බලන්න. මෙතන කියනවා 13 වෙනි එකකේ ජෛව ලෝකය. ඊට කියනවා ජීවීන් වර්ගීකරණය. මෙන්න මෙහෙම කියනවා. ඒ තමයි පෘථුවිය ඇති වූයේ මීට වසර බිලියන 5කට පමණ පෙරවන අතර පෘථුවිය මත මෙන්න මේ ටික වැදගත් හයිලයිට් කරන්න. පෘථුවිය මත ජීවීන් සම්භවය වූයේ පෘථුවිය මත ජීවීන් සම්භවය වූයේ මීට වසර බිලියන 3.6කට පමණ පෙර. ඒ ටික හයිලයිට් කරගන්න. ඊළඟට පළමුව සම්භවය වූයේ මුලින්ම සම්භවය වූයේ හයිලයිට් කරගන්න. සරල ඒකසෛලික ජීවීන්. හරි? පළමුව සම්භවය වූයේ සරල ඒකසෛලික ජීවීන් වන අතර පසුව එම ජීවීන් ක්‍රමෙන් පරිණාමයට ලක් වී හයිලයිට් කරන් පුතේ සංකීර්ණ බහුසෛලික ජීවීන් සංකීර්ණ බහුසෛලික ජීවීන් ඇතිවිය. සංකීර්ණ බහුසෛලික ජීවීන් ඇතිවිය. වර්තමානයේ වන විට පෘථුවිය මත ජීවී විශේෂ හයිලයිට් කරන්න පුතාලා. පෘථුවිය මත ජීවී විශේෂ මිලියන 8.7ක් ලක්ෂ 87ක්. ඒ දත්තේ හයිලයිට් කරගන්න පුතේ. වර්තමානයේ වන විට පෘථුවිය මත ජීවී විශේෂ මිලියන 8.7ක්. මිලියන 8.7ක්. මිලියන 8.7ක් පමණ ජීවත් වේ. ඊළඟ වාක්‍යයට යම් පුතාලා අපි මෙලෙස ජීවී විශේෂ විශාල සංඛ්‍යාවක් පවතින නිසා ඔවුන් පොදු ලක්ෂණ පදනම් කර ගනිමින් වර්ගීකරණය කිරීමක් සිදු කළ යුතුය. ඔව්. ඔන්න ජීවීන් වර්ගීකරණය සඳහා පොඩි අර්ථ දැක්වීමක් දෙන එක හයිලයිට් කරගන්න හැමෝම. මෙන්න මේ වාක්‍යය හයිලයිට් කරගන්න. ජීවීන් වර්ගීකරණය යනු හරි ජීවීන් වර්ගීකරණය යනු දිගටම හයිලයිට් කරන්න පුතේ පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීමයි. පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීමයි. ඊළඟට කියනවා ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම. ඒ ටිකක් දැන් අපි බෝඩ් එකේ කතා කරානේ. ඒ ටිකත් හයිලයිට් කරගෙන ඊළඟට බෝඩ් එකට එමු. බලන්න කියනවා ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම් කීපයක් වන වේ. 1.
ජීවීන් අධ්‍යයනය කිරීම පහසු වීම. එක ජීවීන් අධ්‍යයනය කිරීම පහසු වීම. එක හරි. දෙක හයිලයිට් කරන්න. නම් කරන ලද කිසියම් ජීවියෙකුගේ එම ජීවියාට සුවිශේෂ වූ අනන්‍යතා කියලා කියන්නේ අනන්‍ය වූ ලක්ෂණ. අනන්‍යතා හඳුනාගත හැකි වීම. නම් කරන ලද කිසියම් ජීවියෙකුගේ එම ජීවියාට සුවිශේෂ වූ අනන්‍යතා හඳුනාගත හැකි වීම. අංක 3. සියලුම ජීවීන් අධ්‍යයනය නොකර අන බලන්න මං කිව්වා අර මුළු සත්ත්ව ලෝකෙම අධ්‍යයනය කරන්නම් අර ජීවීන් ඔක්කොම අධ්‍යයනය කරන්න ඕනේ අර හැම කාණ්ඩයකින්ම එක ජීවිය ගානේ අධ්‍යයනය කරගෙන ගියා නම් මුළු සත්ත්ව ලෝකෙම අධ්‍යයනය කරා වගේ තමයි. මොකද ඒ එක කාණ්ඩයක එක ජීවියෙක් හදාරනකොට ඒ කාණ්ඩයේ ගති ලක්ෂණ ටික ඔක්කොම හදාරනවා. ඒ විදිහට ඒ හැම කාණ්ඩයකින්ම එක ජීවියෙක්ගෙන් හදාරගෙන ගියා නම් හරියට මුළු සත්ත්ව ලෝකෙම අධ්‍යයනය කරා වගේ තමයි. ඒකයි මේ කියන්නේ. අංක 3 highlight කරන්න. සියලුම ජීවීන් අධ්‍යයනය නොකර තෝරාගත් ජීවීන් කිහිප දෙනෙකු පමණක් අධ්‍යයනය කිරීම මගින් සියලුම ජීවීන් අධ්‍යයනය නොකර තෝරාගත් ජීවීන් කිහිප දෙනෙකු පමණක් අධ්‍යයනය කිරීම මගින් මුළු ජෛව ලෝකයම පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වේ. මුළු ජෛව ලෝකය, මුළු සත්ව ලෝකය, මුළු ශාක ලෝකය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වේ. ඒ වගේම මේ ඔක්කොම highlight කරන්න. 1 වැදගත්, 2 වැදගත්, 3 වැදගත්, 4 එකත් වැදගත්. වෙනත් ජීවීන් කාණ්ඩ අතර සම්බන්ධතාවය සොයාගත හැකි. මං කිව්වේ අර පළමු කාණ්ඩයේ තියෙන රෝම ඉලක්කම් එක ලක්ෂණයම තුන්වෙනි කාණ්ඩේ දකින්නත් ලැබුණා. එතෙන්දි මොකද්ද වෙන්නේ? අර වෙනත් ජීවීන් කාණ්ඩ අතර සම්බන්ධතාවය සොයා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ පස්වෙනි කාරණේ අංක 5. මිනිසාට ප්‍රයෝජනවත් ආර්ථිකමය වටිනාකමක් සහිත ජීවීන් හඳුනා ගැනීමට හැකි වීම. දැන් මෙහෙම ජීවීන් අධ්‍යයනය කරගෙන යද්දි ජීවීන්ගේ ගති ලක්ෂණ දැනගන්න හම්බ වෙනවා අපිට. ඒතර ප්‍රයෝජනවත් ආර්ථිකමය වටිනාකමක් සහිත ජීවීන් හඳුනා ගන්න ඒ හරහා පුළුවන් වෙනවා. හරි. එතකොට O level paper එකේ සාමාන්‍ය පෙළ විභාගය හැවුතින් ජීවී වර්ගීකරණයේ වැදගත්කම් 3ක් ලියන්න. 30 තැන මත ඔය කාරණා 3ක් ලියවුවනම් හරි. තව 15ට යන තව අපි බෝඩ් එකේ කලින් කතා කරපු කාරණා 2 3ක් තියෙනවා. ඒ ටිකත් බලාගෙන යන්න. 15 කියනවා මෙන්න මෙහෙම කතාවක් පුතාලා. ජීවීන් පිළිබඳ විද්‍යාත්මක වර්ගීකරණයක් මුල්වරට හඳුන්වා දෙන ලද්දේ. ජීවීන් පිළිබඳ විද්‍යාත්මක වර්ගීකරණයක් මුල්වරට හඳුන්වා දෙන ලද්දේ ක්‍රිස්තු පූර්ව 4 සියවසේ අන්න එයාගේ නමත් highlight කරගන්න පුතේ ඇරිස්ටෝටල් විසින්. ඊට පස්සේ කියනවා සාර්ථක වර්ගීකරණයක් ඉදිරිපත් කරපු කෙනා ගැන කියනවා. ඒක මුලින්ම highlight කරගන්න. ජීවීන් පිළිබඳ සාර්ථක විද්‍යාත්මක වර්ගීකරණයක්. හරි? ජීවීන් පිළිබඳ සාර්ථක විද්‍යාත්මක වර්ගීකරණයක් මුල්වරට හඳුන්වා දෙන ලද්දේ කැරොලස් highlight කරන්න කැරොලස් බෝඩ් එකේ තියෙනවා මම ලියලා කැරොලස් ලීනියස් නෙමෙත්තා විසිනි. තව 15ට යන්න. මේක මම බෝඩ් එකට එන්න බලාපොරොත්තුවක් නැහැ මේ චුට්ට කතා කරන්න.
Carolus Linnaeus. මෙන්න බලන්න මේ මෙතන මේ වර්ගීකරණය කිරීම ආකාර දෙකකට සිදු කරන පුතාලා. හරි? ජීවීන් පිළිබඳ වර්ගීකරණය ආකාර දෙකකට සිදු කරන්න පුළුවන්ලු. මුලදීම කියන්න මේකෙන් හරිම වර්ගීකරණය තමයි අංක 2 යටතේ තියෙන ස්වාභාවික වර්ගීකරණය. ඒක තමයි අපි දැන් අධ්‍යයනය කරන්න හදන්නේ. ඊට කලින් කෘත්‍රිම වර්ගීකරණය ගැන පොඩ්ඩක් කියන්න. හරිද? මොකද්ද මේ කියන්නේ ජීවීන් වර්ග කිරීම මයි ස්ක්‍රීන් එකෙම ලියන්නම්. පුතාලා බලන්න ජීවීන් වර්ග කිරීම ප්‍රධාන ආකාර දෙකකට සිදු වෙනවා. එකක් තමයි කෘත්‍රිම වර්ගීකරණය. දෙක ස්වාභාවික වර්ගීකරණය. මේකෙන් පිළිගන්න නිවැරදි වර්ගීකරණය වෙන්නේ මේ දෙවෙනි වර්ගීකරණය. ස්වාභාවික වර්ගීකරණය. මේ කෘත්‍රිම වර්ගීකරණය පිළිගන්නේ නැහැ. එච්චර හොඳ වර්ගීකරණයක් නෙවෙයි. මොකක්ද දන්නවද? පුතාලට බැලුවට පස්සෙම තේරෙනවා මේ දැන් කෘත්‍රිම වර්ගීකරණයේදී ඔය සතුන් හිම බෙදා දක්වන්න ගියාම ශාක එහෙම බෙදා දක්වන්න ගියාම ගොඩක් වෙලාට ඔය බාහිර ලක්ෂණ විතරයි පදනම් කරගන්න. පිටින් පේන්න තියෙන ලක්ෂණ විතරයි. දැන් මෙන්න මෙතන උදාහරණ ටිකක් කියනවා. අපි එතනම බලමුකෝ. එතන කෘත්‍රිම වර්ගීකරණේ ගොඩාක් අසාර්ථක වර්ගීකරණ ක්‍රමයක්. මේ බලන්නකෝ කියන කතාව. මිනිසා ඇතුළු පෘථුවිය මත සිටින සියලුම ජීවීන් ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරණය කිරීම සිදු කරයි. එනම් එක හයිලයිට් කරනකො ඉස්සෙල්ලා. හයිලයිට් කරන එක කෘත්‍රිම වර්ගීකරණය, දෙක ස්වාභාවික වර්ගීකරණය. එක කෘත්‍රිම වර්ගීකරණය, දෙක ස්වාභාවික වර්ගීකරණය. එකෙන් දැන් අපි බලමු කෘත්‍රිම වර්ගීකරණය. කෘත්‍රිම වර්ගීකරණය එච්චර හොඳ වර්ගීකරණයක් නෙමෙයි. මේ බලන්නකො කොච්චර දුර්වලද කියලා වර්ගීකරණය. කෘත්‍රිම වර්ගීකරණය කියනවා මෙහිදී ජීවීන්ගේ බාහිර ලක්ෂණ, ඒ කියන්නේ ජීවියෙක්ගේ දේහයේ පිටින් පේන තියෙන ලක්ෂණ. ජීවීන්ගේ බාහිර ලක්ෂණ වාසස්ථාන වැනි දෑ සලකා බැලෙන අතර පරිණාමික බන්ධූතා සලකා නොබැලේ. පරිණාමික බන්ධූතාවය කියන්නේ මොකක්ද? දැන් පුතාලා දන්නවා අපි පැවත ඉන්නේ වඳුරෙක්ගෙන් කියලා දන්නවා. ඒතර වඳුරුන්ගේ අපි අතර අන්න පරිණාමික බන්ධූතාවයක් තියෙනවා. එයාලා තමයි අපේ පූර්වජාකාර මුල් ජීවි ආකාර. ඒතර යාළගෙන් තමයි අපි පැවතෙන්නේ. ඒකට අපි යාළගේ වඳුරුන්ගේ අපේ පරිණාමික බන්ධූතාවයක් තියෙනවා. ඒතර ඒවත් සැලකිල්ලට අරගෙන තමයි වර්ග කිරීම කරන්නේ. ඒතර අර ජීවීන්ගේ පරිණාමික බන්ධූතාවයන් නිරූපණය වෙන පරිදි ඒවටත් ගැළපෙන පරිදි තමයි වර්ගීකරණයක් කරන්නේ. එහෙම වර්ගීකරණයක් කිරීම වෙන්නේ දෙවෙනි වර්ගීකරණයේදී ස්වාභාවික වර්ගීකරණයේදී. ස්වාභාවික වර්ගීකරණයේදී පරිණාමික බන්ධූතාවයන් සැලකිල්ලට අරන් තියෙනවා. නමුත් ඒ කෘත්‍රිම වර්ගීකරණයේ එහෙම පරිණාමික බන්ධූතාවයන් සැලකිල්ලට අරන් නැහැ. මේ ජීවියෙක්ගේ බාහිර ලක්ෂණ විතරයි. පිටින් පේන තියෙන ලක්ෂණ විතරයි පදනම් කරන් තියෙන්නේ. බලන්නකො කොච්චර වැරදිද කියලා. මෙන්න උදාහරණ බලන්නකො. උදාහරණ බලද්දී තේරෙනවා කොච්චර වැරදිද කියලා මේ වර්ගීකරණය. මම කියන කෘත්‍රිම වර්ගීකරණය. මෙහිදී හයිලයිට් කරාට කමක් නැහැ මේ ටික පුතාලා හයිලයිට් කරනකො. ජීවීන්ගේ බාහිර ලක්ෂණ. වාසස්ථාන වැනි දෑ සලකා බැලෙන අතර පරිණාමික බන්ධූතා සලකා නොබැලේ. උදාහරණයක් බලමු. මෙන්න බාහිර ලක්ෂණ විතරක් පදනම් කරගෙන තියෙන මෙන්න උදාහරණ. මේ බලන්න ශාක බෙදන්න ගියා මේ බලන්න බාහිර ලක්ෂණ විතරක් පදනම් කරලා තියෙනවා. සමහර ශාක විසිතුරු ශාක ලෙස වර්ග කරනවා. සමහර ශාක ඖෂධීය ශාක ලෙස. සමහර ශාක විස සහිත ශාක ලෙස වර්ග කරනවා. ඉතින් මේවා කොච්චර දුර්වල වර්ගීකරණයක්ද? එහෙම නේ ශාක උතුම නෙමෙයි අපි මේ ශාක වර්ගීකරණය ඉස්සරහට කතා කරනෝනේ. සපුෂ්ප ශාක, අපුෂ්ප ශාක කියලා බෙදනවා.
ඊට පස්සේ ද්විබීජපත්‍රී ශාඛා ඉදනේ ඒක බීජපත්‍රී ශාඛා කියලා බෙදනවා. විවෘත බීජක ශාඛා ආවෘත බීජක ශාඛා කියලා බෙදනවා. මේ වගේ හොඳ වර්ගීකරණයක් තියෙනවා. මේ මොකද්ද මේ ගහක් පිටින් පේන ස්වභාවය අනුව කියනනේ. මේක ඖෂධීය ශාඛා. මේක විසිතුරු ශාඛා. ලස්සනට මේ වවන ශාඛා. මේක විෂ සහිත ශාඛා. ඉතින් මේවා කොච්චර දුර්වල වර්ගීකරණයක්ද? ඒක නිසා කියන මේ බලන්න ශාඛ, විසිතුරු ශාඛ, ඖෂධීය ශාඛ, විෂ සහිත ශාඛ ලෙස වර්ග කිරීම. ඔන්න කෘත්‍රිම වර්ගීකරණයකට උදාහරණ. කොච්චර ප්‍රාථමික මට්ටමේ වර්ගීකරණයක්ද ගැලපෙන්නේ නැහැ මේවා. දෙක බලන්නකෝ. දෙවෙනි එක බලන්න පුතාලා. දෙවෙනි එක කියන්නේ මෙන්න සතුන්. සතුන් මේ බලකෝ සතුන් බෙදපෙත් හැටි. සතුන් බෙදලා තියෙන මේ බලන්නකෝ. පියාපත් සහිත සතුන් ලෙස වර්ග කිරීම හා පියාපත් රහිත සතුන් ලෙස වර්ග කිරීම. හරි? සතුන් පියාපත් සහිත සතුන් ලෙස සහ පියාපත් රහිත සතුන් ලෙස වර්ග කිරීම. ඔක උදාහරණ එහා පැත්තේ තියෙන බලන්න. දැන් පියාපත් සහිත සතුන් කිව්වට පස්සේ මේ බලන්නකෝ. පියාපත් සහිත සතුන් කිව්වම මේ සතුන් දෙගොල්ලමයි තියෙනවනේ. දැන් පක්ෂීන් ටික කුරුල්ලෝ ටික මේ ඔක්කොටමයි තියෙනවනේ. කුරුල්ලන් ටිකයි තියෙන්නේ පියාපත් සහිත සතුන්. දැන් කියන පක්ෂී. පියාපත් සහිත සතුන් නේද කුරුමිනියෝ. කුරුමිනියෝ. ඒතර පුතාලා කල්පනා කරන්න සතුන් මෙහිම වර්ග දෙකකට බෙදුවම පියාපත් සහිත සතුන් සහ පියාපත් රහිත සතුන් කියලා. පියාපත් සහිත සතුන් පැත්තට කවුද? කුරුල්ලොත් එනවා, පක්ෂීනුත් එනවා, කුරුමිනියොත් එනවා. ඒතර කමඩ හිතන්න මේ කුරුල්ලන්ගේ පක්ෂී කුරුමිනියෝ අතර කොච්චර වෙනසක් තියෙනවද? කුරුල්ලෙක්ගේ කුරුමිනියෙක්ගේ අතර කොච්චර වෙනසක් තියෙනවද? කුරුල්ලෝ කියලා කියන්නේ ආවේස් පක්ෂීන් ආවේස් කියන කාණ්ඩයටයි තියෙන්නේ. කුරුමිනියෝ කියලා කියන්නේ ආත්‍රපෝඩා. ආත්‍රපෝඩා. සංධිපාදකින් මතකද පොඩි කාලේ ඉගෙන ගන්න අපි සංධිපාදක ආත්‍රපෝඩාවෙක්. ඒතර සංධිපාදක ආත්‍රපෝඩාන් යටතේ තව ඉන්සෙක්ටාවෙක් කෘමියෙක් ඉන්සෙක්ටා. හරි. එතකොට මේ කුරුල්ලනුයි දැන් මේ කෘත්‍රිම වර්ගීකරණය යටතේ දැන් සතුන් බෙදන්න ගියාම එකක් පියාපත් සහිත සතුන් අනිත් කොට පියාපත් රහිත සතුන්. එතකොට පියාපත් සහිත සතුන් කොටට කුරුල්ලනුත් තියෙනවා කුරුමිනිනුත් තියෙනවා. ඒතර කුරුල්ලන් සහ කුරුමිනියන් අතර මහ විශාල වෙනස්කම් සහිත. නේ? එතකොට මේක එච්චර හොඳ වර්ගීකරණයක් නෙමෙයි. මෙතෙදි වෙලා තියෙන අර ගති ලක්ෂණ වලින් සමාන වූ නේ ගති ලක්ෂණ වලින් ගොඩාක් වෙනස් වූ ජීවීන් එකට වර්ග වෙනවා. නේ? ගති ලක්ෂණ වලින් වෙනස්කම් සහිත ජීවීන් එකට වර්ග වෙනවා. ඒතර මේක සාර්ථක වර්ගීකරණයක් නෙමෙයි. බලන්න එහා පැත්තේ කියනවා පුතේ බලන්න. මෙම වර්ගීකරණයේ දුර්වලතා කිහිපයක් පවතින අතර බලන්න පුතේ කියනවා මෙම වර්ගීකරණයේ දුර්වලතා කිහිපයක් පවතින අතර එම නිසා මෙය ඉතා හොඳ වර්ගීකරණයක් නොවේ. මොකද්ද ඉතා හොඳ වර්ගීකරණයක් නොවේ කියන්නේ? කෘත්‍රිම වර්ගීකරණය. මේ අර මම කියපු උදාහරණයේ පැහැදිලි කරන උදාහරණ සතුන් වර්ග දෙකකට බෙදන්න පුළුවන් පියාපත් සතුන් පියාපත් රහිත සතුන්. දැන් පියාපත් සහිත සතුන් කොටේ පක්ෂීනුත් ඉන්නවා කෘමිනුත් ඉන්නවා. ඒතර පක්ෂීන් සහ කෘමීන් පියාපත් සහිත සතුන් කොටට එක කොටට දැම්මා කියලා කියන්නේ මේ සමානකම් තියෙන්න එපා. නමුත් සමානකම් නැහැ පරිණාමිකව සෑහෙන වෙනස්. පක්ෂීන් කුරුල්ලන් ඉන්සෙක්ටාව කෘමියෝ ආත්‍රපෝඩා වංශයට අයිති වෙන්නේ. යාළුවා අතර ලොකු වෙනස්කමක් තියෙනවා. ඒක නිසා කියන මේ පරිණාමිකව එකිනෙකට වෙනස් ලක්ෂණ පවතී. මේ දෙන්නගේ තියෙන පරිණාමිකව එකිනෙකට වෙනස් වූ ලක්ෂණ. ඒත් එකට වර්ග කිරීමක් සිදු වෙනවා මේ කෘත්‍රිම වර්ගීකරණය හරහා. මොකද කෘත්‍රිම වර්ගීකරණයේදී බලන්නේ සතෙක්ගේ ඒවා ශාකයක වේවා ඒ කියන්නේ පොදුවේ ජීවියෙක්ගේ බලන්නේ ඔය බාහිර ලක්ෂණ විතරයි. බාහිර ලක්ෂණ පදනම් කරගෙන තමයි එහෙම බෙදන්න මේ බෙදීම සිදු කරන්නේ. ඒක එච්චර හොඳ ක්‍රමවේදයක් නෙමෙයි. තව පහළට. මෙන්න අපි දැනට පිළිගන්නා මුළු ලෝකයේම ඉන්න විද්‍යාඥයින් සයන්ටිස්ට්ලා ලෝකයේ අධ්‍යයනය කරන ඉගෙනු ලබන ශිෂ්‍යයින් නේ
ශිෂ්‍යයන් ඒ සියලුම දෙනා පිළිගන්නා ස්වාභාවික වර්ගීකරණය. හරිද? මේක තමයි නිවැරදි වර්ගීකරණය. ස්වාභාවික වර්ගීකරණය කියලා කියන්නේ. ඒතර ඇහුවොතින් වර්ගීකරණයේ ආකාර දෙක මොකක්ද කියලා එකක් තමයි කෘත්‍රිම වර්ගීකරණය අනිත් එක ස්වාභාවික වර්ගීකරණය. ඒතර ස්වාභාවික වර්ගීකරණයේ සිදු කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙක මොකක්ද කියලා ඇහුවොතින් කෘත්‍රිම වර්ගීකරණය සහ ස්වාභාවික වර්ගීකරණය. ඒතර දැනට පිළිගන්නා නිවැරදි වර්ගීකරණය වෙන්නේ ස්වාභාවික වර්ගීකරණය. ඒක තමයි මේ පටන්. මෙහිදී ජීවීන්ගේ බලමු මේක දැන් ඉස්සරහට යද්දී මේ ඉස්සරහට යද්දී බලන්නකෝ මේ ස්වාභාවික වර්ගීකරණය. මෙහිදී ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරූපණය වන ආකාරයට හයිලයිට් කරමු. ඒ කාරණේ හයිලයිට් කරන්න හැමෝම. මෙහිදී ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරූපණය වන ආකාරයට වර්ග කිරීම සිදු කරයි. පරිණාමික බන්ධුතා නිරූපණය වන ආකාරයට වර්ග කිරීම සිදු කරයි. ඒක හයිලයිට් කරමු. ස්වාභාවික වර්ගීකරණයේදී පරිණාමික බන්ධුතා නිරූපණය වන ආකාරයට වර්ග කිරීම සිදු කරනවා. ඒතර අර මේ පුතාට මතක ඇති කලින් වර්ගීකරණයේ කෘත්‍රිම වර්ගීකරණයේදී කරේ ජීවීන්ගේ බාහිර ලක්ෂණ විතරයි සැලකිලිට ගන්න. මේක එහෙම නෙමෙයි. මේක බලන්නකෝ සැලකිලිට ගන්න ලක්ෂණ ටික මේ බලන්නකෝ. මෙහිදී ජීවීන්ගේ රූප විද්‍යාත්මක ලක්ෂණ. රූප විද්‍යාත්මක ලක්ෂණ කියලා කියන පුතේ ජීවිය පේන විදිය. ඒක ඉතින් අපිට අර බාහිර ස්වરૂපය කියලා කියන්න පුළුවන්. නේ? රූප විද්‍යාත්මක කියන්නේ ජීවිය පිටතින් පේන විදිය. හරිද? රූප විද්‍යාත්මක ලක්ෂණ සැලකිලිට අරගන්න. ඒ වගේම තව සැලකිලිට ගන්නවා කායික විද්‍යාත්මක. කායික විද්‍යාත්මක කියලා කියන්නේ මේ ක්‍රියාවන්, ඉටු කරන ක්‍රියාවන් සැලකිලිට ගන්න. ඒ කියන්නේ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සැලකිලිට අරගන්න. උන් කොහොමද ක්‍රියා කරන්නේ කියලා සැලකිලිට ගන්න. ඒතර අපි කියන කායික විද්‍යාත්මක ලක්ෂණ, රූප විද්‍යාත්මක ලක්ෂණ, කායික විද්‍යාත්මක ලක්ෂණ පදනම් කරගන්න මේ ස්වාභාවික වර්ගීකරණය. ඒ විතරක් නෙමෙයි සෛල විද්‍යාත්මක. ඒ කියන්නේ සෛල තුල මොනවද තියෙන සමානකම්, සෛල තුල මොනවද තියෙන වෙනස්කම් අන්නේව පදනම් කරගන්න. සෛල විද්‍යාත්මක කියන්නේ ඒක තමයි. සෛල විද්‍යාත්මක. තව අණුක ජීව විද්‍යාත්මක. අණුක ජීව විද්‍යාත්මක කියන්නේ සෛල ඇතුලේ තියෙන ඉන්ද්‍රිකා නේ, මයිටොකොන්ඩ්‍රියා තියෙනවා, හරිතලව තියෙනවා. උතර නේ සින්දුවන්ත ප්ලාස්මික ජාලිකා තියෙනවා, රළුවන්ත ප්ලාස්මික ජාලිකා තියෙනවා, ගෝල්ගි දේහ තියෙනවා, න්‍යෂ්ටිය තියෙනවා නේ. උතර ඒවා අණු ලෙස නේ, අණු ඒ කියන්නේ කුඩා අන්වික්ෂය දේවල් නේ. හරි. එතකොට අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ. ඒතර මේ තුල තියෙන දේ මේ රයිබෝසෝම නම් ඉන්ද්‍රිකා නෙමෙයි, සෛල ව්‍යුහය ලෙස සලකනවා. එතකොට අපිට මයිටොකොන්ඩ්‍රියා ගැන හදාරලා, එතකොට මේ මොනවද අන්තප්ලාස්මික ජාලිකා ගැන හදාරලා, ගෝල්ගි දේහ ගැන හදාරලානේ. ඒව තමයි ඒව හදාරනවා කියන්නේ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ. දැන් පුතාලා දන්නවා අපේ සිරුර ගොඩනැගීම සඳහා දායක වෙනවා කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා, ප්‍රෝටීන් දායක වෙනවා නේ, ලිපිඩ දායක වෙනවා, නියුක්ලික් අම්ල නේ, DNA RNA දායක වෙනවා, විටමින් දායක වෙනවා, ಖನಿජ ලවණ දායක වෙනවා, ජලය දායක වෙනවා. ඉතින් මේවා ගැන අධ්‍යයනය කරන්න ගියාම මේවා අණු මට්ටමට යනවා. අපි ඒකයි කියන්නේ ඒවා නේ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ නේ, ඒව පවා සලකලා බලමු. එතකොට ස්වාභාවික වර්ගීකරණයක් කරද්දී ජීවීන්ගේ පරිණාමික බන්ධුතාවයේ නිරූපණය වෙන ආකාරයට වර්ග කිරීම කරනවා. ඒ වගේම එහිදී ජීවීන්ගේ රූප විද්‍යාත්මක ලක්ෂණ, ඒ කියන්නේ බාහිරින් පෙනෙන ආකාරය සැලකිලිට ගන්නවා. කායික විද්‍යාත්මක කොහොමද යාලගේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ කියලා, ඒවෙන් වෙනස්කම් මොනවද වෙන්නේ කියලා ඒවත් සැලකිලිට ගන්නවා. සෛල විද්‍යාත්මක එයාලගේ දේහ ගොඩනැගිලි තියෙන සෛල ගැන අධ්‍යයනය කරනවා. මේවෙන් සමානකම් මොනවද, වෙනස්කම් මොනවද? ඒ වගේම අණුක ජීව විද්‍යාත්මක ඒ සෛල ඇතුළේ තියෙන ඉන්ද්‍රිකා ගැන අධ්‍යයනය කරලා, මේ සෛල ව්‍යුහ ගැන අධ්‍යයනය කරලා, මේ අණු ගැන අධ්‍යයනය කළත් අපි නේ එහෙම සලකා බැලීම කළා තමයි බෙදා දැක්වීම කරන්නේ. ඒක නිසා කියනවා ස්වාභාවික වර්ගීකරණයත් හයිලයිට් කරපු දෙන නැතත් බලන්න රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක, අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව සලකා බැලේ. මම මෙන්න මේ බෙදා දැක්වීමට එනවා පොඩ්ඩක් ඉන්න.
පුතාට මේ වර්ගීකරණ එක සැරේටම ඉදිරිපත් කරන නිකන් කලබල වෙන්න පුළුවන්. මොකද්ද මේ වර්ගීකරණය? තේරෙන්නේ නැහැ මේක එක සැරේට. බලන්නකෝ. අතන තව කාරණා ටිකක් තිබුණ පොඩ්ඩක් බලමු. අපි මේ උදාහරණයක් බලමු පොතේ. හරි. මේ පහළ තියෙන හොඳේ අධිරාජධානි තුنين වර්ගීකරණය ආකියා අධිරාජධානිය, බැක්ටීරියා අධිරාජධානිය, යුකැරියා අධිරාජධානිය ඔහොම තියෙනවා අධ්‍යයනය කරන්න. පොඩ්ඩක් ඉන්න. මම දැන් බෝඩ් එකට එනවා. පොඩ්ඩක් ඉන්න. ස්වාභාවික වර්ගීකරණය. මේ ස්වාභාවික වර්ගීකරණය කරන්න පුතේ හරිද? මේ ස්වාභාවික වර්ගීකරණය කරන්නේ මේ වර්ගීකරණ දූරාවලියකට අනුව. මම මේක කිව්වේ මේ ටික පොඩ්ඩක් සැරයි. මේ හරිය පොඩ්ඩක් සැරයි පොඩ්ඩක් ඉන්නකෝ. තව චුට්ටක් ඉස්සරහට යනකොට ඔය සැරගතිය හරියයි. පොඩ්ඩක් මේක බලාගෙන යන්නකෝ. මොකද්ද මේ කියන්නේ? ජීවීන් වර්ග කරනකොට වර්ගීකරණ දූරාවලියකට අනුව අපි කියනවා ටැක්සෝනම වලට. මේ බලන්නකෝ මෙම වර්ගීකරණයට තේ ජීවීන් වර්ග කිරීම වර්ගීකරණ දූරාවලියකට අනුව සිදු කරයි. දැන් ප්‍රශ්න තියෙන වර්ගීකරණ දූරාවලියක් කියන්නේ මොකක්ද? එනම් මෙතන කියනවා එනම් ජීවීන් වර්ගීකරණ මට්ටම් ඒවත් ටැක්සෝන වලට වර්ගීකරණ මට්ටම් ඒවත් ටැක්සෝන වලට බෙදා දැක්වීම සිදු කරයි. මෙන්න බලන්න උදාහරණ. උදාහරණය තමයි මේක තේරුම් ගන්න. උදාහරණය මේ බලන්න. උදාහරණය තමයි පුතේ නූතන මානවය. අපි ගැන මේ කියන්නේ. නූතන මානවය. නූතන මානවයා කියන හෝමෝ සාපියන්ස්. අපි ද්විපද නාමකරණය කියලා නාමකරණයක් ගැන කතා කරනවා තව ඉස්සරහට පාඩමේ අන්තිමට. දැන් නෙමෙයි. ද්විපද නාමකරණය. එතෙන්ද කියනවා කිසියම් ජීවි විශේෂයක්. නේ? එතෙන්ද කියනවා කිසියම් ජීවි විශේෂයක් නේ පද දෙකකින් අඳුනනවා කියලා. පද දෙකක්. ඒක නිසා තමයි කියන්නේ ද්විපද නාමකරණය. ඒතර නූතන මානවය. නූතන මානවය මිනිසා. නූතන මානවයාගේ ද්විපද නාමකයට අනුව නම වෙන්නේ හෝමෝ සාපියන්. හෝමෝ සාපියන්. හෝමෝ සාපියන්ස්. යටින් අපි ඉරිත් ගහනවා. අපි කියන හෝමෝ කියන්නේ ගණනාමය. ගණනාමය. සාපියන්ස් කියලා කියන්නේ විශේෂ නාම. හෝමෝ ගණනාමය සාපියන්ස් විශේෂ නාම. ඒතර නූතන මානවය කියන්නේ හෝමෝ සාපියන් කියලා තව කැලකුත් යනවා ඉස්සරහට මම ඉගෙන කියන්නම්. ඒතර මේ නූතන මානවයාගේ බෙදා දැක්වීම බලන්න පුතා. නූතන මානවයාගේ බෙදා දැක්වීම. අද මෙන්න මෙයා බෙදා දක්වන හදන්න. බලන්නකෝ. නූතන මානවය අයිති වෙනවා කියලා කියන්නේ යුකැරියා කියන අධිරාජධානිය. මොකද්ද සර් මේ රාජධානි අධිරාජධානි මොකද්ද මේ ඉතිහාසෙ පාඩමක් වගේ. පොඩ්ඩක් ඉන්නකෝ කියනකම්. එතකොට නූතන මානවයා අයිති වන අධිරාජධානිය තමයි මේ කියන්නේ. අධිරාජධානිය කියන්නේ ඩොමේන් එක. අපි අයිති වෙන ඩොමේන් එක තමයි යුකැරියා. යුකැරියා. ශූන්‍යෂ්ටික කියන එක තමයි ඔකේ කියන්නේ. සංවිධානයේ ශූන්‍යෂ්ටියක් සහිත සෛල වලින් ගොඩනැගිලා තියෙන්නේ. හරිද? යුකැරියා. ඒතර අපේ අධිරාජධානිය යුකැරියා. එතකොට අපි අයිති වෙන රාජධානිය ඇනිමාලියා. අපි සතුන්නේ. සතුන් නිසා කියන ඇනිමාලියා. ශාකනම් කියන්නේ ප්ලාන්ට් එක කියලා. දිලීර නම් කියන්නේ ෆංගයි. විතර මේ බලන්න නූතන මානවයා හෝමෝ සාපියන්ස් අපි අයිති වෙන අධිරාජධානිය තමයි ඩොමේන් එක තමයි යුකැරියා කියන ඩොමේන් එක. යුකැරියා කියන අධිරාජධානියට අයිති වෙනවා. ඒ වගේම අපි අයිති වෙන රාජධානිය තමයි කින්ඩම් එක. ඇනිමාලියා. සතුන් නිසා. ඒතර සතුන් යටතේ හරි නූතන මානවය ගත්තහම මේ
යුකැරියා කියන අධිරාජධානිය යටතේ ඉන්නේ. ඒ අධිරාජධානිය යටතේ තියෙනවා ඇනිමාලියා කියන නේ නූතන මානවයා ඉන්නේ යුකැරියා කියන ඩොමේන් එක යටතේ අධිරාජධානිය යටතේ. එතකොට නූතන මානවයා ඉන්න රාජධානිය වෙන්නේ කින්ඩම් එක වෙන්නේ ඇනිමාලියා. ඇනිමාලියා. ඒ වගේම මේ නූතන මානවයා අයිති වෙන්නේ දැන් ඇනිමාලියා කිව්වම ඇනිමාලියා ගොඩේ ගොඩ දෙනෙක් ඉන්න පුළුවන්. ඒතරනේ වර්ග කීපයක් ඉන්න පුළුවන්. ඒතර අපේ වංශය, පයිලම් වංශය. වංශය කියනකොට කියන පාර අපේ නේ මහා වංශය, රාජ වංශය එහෙම නේ. ඒක නෙමෙයි කියන වංශය. පයිලම්. අපේ වංශයේ කෝඩේටා. අපේ අධිරාජධානිය යුකැරියා, රාජධානිය ඇනිමාලියා, වංශය කෝඩේටා. පයිලම් වංශය කියන්නේ පයිලම් කෝඩේටා. ඒ වගේම කෝඩේටා වංශයේ කෝඩේටා වංශයට අයිති සතුන් වර්ග කීපයක් ඉන්නවා. නමුත් අපි අයිති වෙන සත්ත්ව වර්ගයේ ක්ලාස් එක වෙන්නේ මැමාලියා. මැමාලියා නම් දන්න. මැමාලියා වචනේ දන්නව නේද? මැමාලියා කියලා කියන්නේ ඔය පුතාලා 8 වසරේ දෙවෙනි පාඩම සත්ත්ව වර්ගීකරණයේදී ඉගෙන ගන්න. මැමාලියා කියලා කියන්නේ කවුද? තම මවගෙන් කිරිබී වැඩෙන සතුන්. තම මවගෙන් කිරිබී වැඩෙන සතුන් අපි සලකනවා කවුරු කියලාද? මැමාලියා. එතකොට අපි අයිති වෙන අධිරාජධානිය ඩොමේන් එක යුකැරියා. අපි අයිති වෙන රාජධානී කින්ඩම් එක වෙන ඇනිමාලියා. අපි අයිති වෙන වංශීය පයිලම් වෙන කෝඩේටා. අපි අයිති වෙන වර්ගීය ක්ලාස් වෙන්නේ මැමාලියා. ඒ වගේම ගෝත්‍රය order. ගෝත්‍රයේ order. primates කියලා කියන primates. හරිද? ගෝත්‍රය. ඊට කුලය. ගෝත්‍රය යටතේ කුලය family. මානවයා අයිති වෙන්නේ hominidae කුලයට. hominidae කියන කුලයට. ඒතොර නූතන මානවයා අයිති වෙන මේ කුලය යටතේ තියෙන ගණ genus homo කියන ගණයට අයිති වෙනවා. අපි අයිති වෙන homo කියන ගණය. ඒ වගේම නූතන මානවයා අයිති වෙන්නේ homo කියන ගණය යටතේ විශේෂනේ එක විශේෂයක් වන homo sapien. ඔන්න ඕකට තමයි කියන වර්ගීකරණ දූරාවලිය. අපයිද වෙලාව. ඔකට තමයි කියන වර්ගීකරණ දූරාවලිය. නැත්තම් කියන වර්ගීකරණ මට්ටම්. මේ බලන්න පුතේ මේ කියන වර්ගීකරණ මට්ටම්. නැත්තම් කියන තාක්සෝන. බලන්නකෝ මේ වර්ගීකරණ දූරාවලියේ වර්ගීකරණ මට්ටම් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. වර්ගීකරණ මට්ටම් හේවත් තාක්සෝන 8ක් තියෙනවා. වර්ගීකරණ මට්ටම් හේවත් තාක්සෝන 8ක් යටතේ තමයි ජීවීන් බෙදා දැක්වීම සිදු වෙන්නේ. එන වර්ගීකරණ දූරාවලියකට අනුව තමයි ජීවීන් වර්ග කිරීම සිදු වෙන්නේ. මේ බලන්න මේ වාක්‍ය බලන්න මුලින්ම මේ ටිකක් මේ හරි ටිකක් අර වාක්‍ය වචන ටිකක් සැර වැඩි එකයි සමහර වචන. මේම වර්ගීකරණ යටතේ ජීවීන් වර්ග කිරීම මම කිව්වා හයිලයිට් කරන්න කියලා වර්ගීකරණ දූරාවලියකට අනුව සිදු කරයි. එනම් ජීවීන් වර්ගීකරණ මට්ටම් හේවත් ටැක්සෝන වලට බෙදා දැක්වීම සිදු කරයි. ඒතර උදාහරණයක් නූතන මානවයා homo sapiens
ඒතර අපි නූතන මානවය Homo sapiens අයිති වෙන අධිරාජධානියේ ඩොමේන් අධිරාජධානියේ ඩොමේන් එක වෙන්නේ යූකැරියා. රාජධානිය කින්ඩම් එක වෙන්නේ ඇනිමාලියා සතුන් අයිති වෙන කාණ්ඩේ. ඒකෙන් වංශය තමයි ෆයිලම් එක තමයි කෝඩේටා වංශය. ඒ වගේම වර්ගය තමයි ක්ලාස් එක තමයි මැමයිලියා. ගෝත්‍රය ඕඩර් තමයි ප්‍රයිමේට්ස්. හරිද? ගෝත්‍රය ඕඩර් එක තමයි ප්‍රයිමේට්ස්. කුලය ෆැමිලි තමයි හොමිනිඩේ. ගණය ජීනස් හෝමෝ කියන ගණය. විශේෂය ස්පීසිස් අපි කියන හෝමෝ සාපියන්ස්. හරිද? හරි. උඩට ගිහිල්ලා එක වාක්‍යයක් කියලා නවත්තමු. මෙම ස්වාභාවික වර්ගීකරණයේ පුතේ මෙම වර්ගීකරණයේ ඇති ලක්ෂණ කීපයක් වනුයේ කියන්නේ අපි මේ කතා කරන ස්වාභාවික වර්ගීකරණයේ ලක්ෂණ මොනවද? එකම විශේෂයේ ජීවීන් අතර පවතින ස්වාභාවික බන්ධුතා නිරූපණය වෙනවා. ඒ කියන්නේ පුතාලා හිතන්නකෝ මේ තියෙන්නේ එක විශේෂයක්. මේ තියෙන්නේ පළමු වන විශේෂය. ඒකෙන් ජීවීන් තමයි මේ. ජීවීන් ටික තමයි මේ. එතකොට මේ ඉන්නේ දෙවන විශේෂය. ඔය ඉන්නේ දෙවන විශේෂය. ඒ යටතේ ඉන්න ජීවීන් ටික තමයි මේ. හරි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මෙම වර්ගීකරණයේ ඇති ලක්ෂණ කීපයක් වනුයේ එකම විශේෂයේ ජීවීන් අතර පවතින ස්වාභාවික බන්ධුතා නිරූපණය කිරීම. ඒ කියන්නේ මේ එකම විශේෂයක් තුළ තියෙන මෙන්න මේ ජීවීන් අතර සමානකම් බන්ධුතා. මෙයාලා අතර සමානකම් බන්ධුතා නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි වෙනස් ජීවීන් අතර පවතින පරිණාමික බන්ධුතා පැහැදිලි කිරීම. වෙනස් ජීවීන් කියලා කියන්නේ දැන් හිතන්නකෝ පළවෙනි විශේෂයේ ඉන්න මෙන්න මේ X ජීවියයි දෙවෙනි විශේෂයේ ඉන්න මෙන්න මේ Y ජීවියයි. දෙවෙනි විශේෂයේ ඉන්න මෙන්න මේ Y ජීවියයි. අරගෙන අපි කියනවා වෙනස් ජීවීන් අතර පවතින පරිණාමික බන්ධුතා පැහැදිලි කිරීම. ඒතර අපි පළවෙනි විශේෂයේ X නුත් අරගෙන දෙවෙනි විශේෂයේ Y නුත් අරගෙන මේ දෙන්න අතර පවතින සම්බන්ධතාවය පරිණාමික බන්ධුතාවය පැහැදිලි කර ගැනීම කරන්න පුළුවන් මේ වර්ගීකරණය. තාම හරියටම අපේ වර්ගීකරණය සාකච්ඡා කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ටිකත් එක්ක අපේ සාකච්ඡාව අවසන් කරන්න වෙලාව ඉක්මවලා ගිය නිසා පහලත් කියන වඩාත්ම සුදුසු වර්ගීකරණය මෙයයි. වඩාත් සුදුසුම වර්ගීකරණ ක්‍රමය මෙයයි. අපි ඊළඟ දවසේ පටන් ගමු අධිරාජධානි තුනේ වර්ගීකරණය. ඒතර ඒකෙදී තවදුරටත් මේ කතාව පැහැදිලි වෙයි. ඒතර ලබන සතිය අපි පටන් ගන්නවා අධිරාජධානි තුනේ වර්ගීකරණය. ඒ තමයි ආකියා අධිරාජධානය, ඩොමේන් ආකියා, ඩොමේන් බැක්ටීරියා, ඩොමේන් යූකැරියා. හරි. අධිරාජධානි තුනේ වර්ගීකරණය කියන තැන තමයි අපේ සාකච්ඡාව නවත්තන්නේ අද දවසේ. හරි. ටිකක් මේ හරි ටිකක් සංකීර්ණ කාරණා ටිකක් නේ. හරි. එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව නවත්තමු. පුතාලා කැමරා ඔන් කරන්නකෝ. මේ වෙනකොට ගොඩක් දරුවන්ට විදුලි විසන්ධිලා නේද? මට වෙන්නේ WhatsApp වලට ඒවල තියෙන විදුලි විසන්ධිලා. අපිට නම් විදුලිය තියෙන හරි. අපි නම් සාකච්ඡා අද දවසේ නවත්තමු. අර මතක් කිරීම නැවත කියන්න අවශ්‍ය නැහැ. බ්‍රහස්පතින්දර හැමෝම ටෙස්ට් එක කරන්න. ලබන සමුදරයට අපි ෂෝට් නෝට් කෙටි සටහන් අතර වැඩසටහන කරමු. හරි. අපි එනම් ෆෝවර්ඩ් ක්ලාස් එකෙන් හමු වෙලා තුන්වෙනි පාඩමේ දැන් අපි අයනීකරණ ශක්තිය ඒ වගේ තැන් වලට ඇවිත් විද්‍යුත්ඥතාවයට ඒක පහු කරගෙන යමු. හරි. එහෙනම් හැමදෙරේකටම බුද්ධ සරණයි දීපීටයි හැමෝටම සුබ රාත්‍රියක්. අපි ආයෙමත් ඊළඟ දවසේ හමුවෙමු. කවුරුත් නැගිටින්නකෝ. එහෙනම් එක සැරේට ආයිබෝන් කියමු. 1 2 3. හරි. ආයිබෝන් පුතේ. හරි.
මම මයික් එක ඔන් කරන මොනවා හරි ගැටලුවක් තියෙනවා කතා කරන්න පුළුවන් ඕනම දරුවෙකුට හොඳේ. ගැටලුවක් තියෙනවා කතා කරන්න පුළුවන් ඕනම දරුවෙකුට ඕනම පද්ධතියක. ඔව් කියන්නේ. Apex ආයතනේ තියෙන පුතේ. Apex ආයතනේ තියෙන ඔව් ඒ කියන්නේ ගිය අඟහරුවාදාවද පුතා? මම මේ ගිය අඟහරුවාදා ඉතින් වෙන තැනක කියලා කියන්නේ Apex එකේම තමයි. පුතාවේ සුජාත විද්‍යාලය අසල තියෙන Apex එකට දාවේ. එතන කිව්වේ නැද්ද රාහුල විද්‍යාලය අසල තියෙන ওই නව ශාලාවට හැරෙන තැන ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ Apex ආයතනය ඒ ගැන කිව්වේ නැද්ද? ඒ ගැන කිව්වා මේ සර් එදා පළවෙනි ක්ලාසේ තමන් ආවේ නේ මම ලබන මාසෙ ඉඳගෙන. මේ මාසෙ ඔන්ලයින් එකට. ඒ තියෙන්නේ රාහුල විද්‍යාලය ආසන්නයේම අර නව ශාලාවත් එක පාරෙන් අනිත් පැත්තේ උඩ Apex කියලා ගහලා තියෙනවා ආයතනෙ බලා ගන්න පුළුවන් ප්‍රධාන පාරට පේනවා. එතන තියෙන අඟහරුවාදා දවස් 2:00මාර 5:00මාර පැය 3ක් තියෙන පුතා හොඳේ. හරි සර් එතෙන්ට අපි ගන්න ඕනේ. නෑ අර ඒ Apex එකේම තමා ඒකෙම එක ඒ කියන්නේ එතන වෙන අලුත් හෝල් එකක් තියෙන එක විතරයි තියෙන වෙනස. එකම ආයතනය හොඳේ. හරි සර් මම හරි පුතේ. පුතාගේ ඉස්කෝලේ කොහෙද? මාතරමා ඉන්න. හරි පුතේ හොඳේ. හරි මීටින් එක එන් කරන පුතේ හොඳේ. හරි හැමෝටම සුබ රාත්‍රියක්. බුදු සරණයි.